හරි. අයෝවන් කොතන හරි අපි අද සම්භාෂණ ඉවර කරමු. ඔයගොල්ලන්ගේ අන්තිම ටියුට් එකක් පොඩි පාඩම් දෙකක් ඉතුරුනානේ. ඒවා ඇත්තට වැදගත් පාඩම් නෙවෙයි. මොනක් එකක් කරලා ගමු. අද පයිතගරස් ප්‍රමේය සහ න්‍යාස දෙකම එක්ස්ප්‍රස් පත්‍රයේ තියෙන වැඩි. ඒ දෙකකට ටියුට් එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන් නෝ ලිමිට් එකට යන්න. අර විදාස්මාවතේ අංක 50 නෙවෙයි. අද හරි එක හරි ගන්න. ඒක අපි මේ දෙක කරන්න බලමු. එතකොට ඉවරයි ඔක්කොම. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර ටිකක් අදින් කැමති අය දෙන්න පුළුවන්. හරි. අපි ගිය සතියේ අර ඉස්සෙල්ලා ගත්ත කාඩ් එක අරගෙන යන්නේ. දෙසැම්බර් මාසේ කාඩ් එක අරගෙන යන ආයතන ගන්න එපා. හරි. මේ සම්භාවිතාව මේ විභාගයේ හැමදාම එනවා පළවෙනි ප්‍රශ්න පත්‍රේ අනිවාර්යයෙන්ම ලකුණු 10ක් ගන්න. ඒ නිසා පොදේ මහන්සියලා කරන්න ඕනේ. බැරෙන්නේ නැහැ. තෝරන්නේ තේරුම් නැත්නම් ලකුණු නැහැ. පහෙන් පහක් එකක්. පළවෙනි ප්‍රශ්න පත්‍රේ පහ එකක්. සම්භාවිතාවන සූත්‍රයේ සිද්ධියක සිදුවීමේ හැකියාව මනින්නේ ඕනම සිද්ධියක් ඒ නම් ඒ කියලා නම් කරන සිද්ධියක සම්භාවිතාව මේ 10 නේ. නාම 10 කරන්නේ n ඒ සිද්ධිය අවයව ගන්න බෙදනවා නියදී අවකාශය අවයව ගන්න. මේක තමයි සම්භාවිතාවන සූත්‍රය. මේක හැමතිස්සෙම PA කියන එක එකට අනුව සමයි බිඳුවට වැඩිව සමයි. ඒ කියන්නේ බිඳුවයි කය අතර තියෙන. බිඳුවයි කය කියන්නේ භාගයේ අතරේ මුල පහින් දෙක. ඒ වගේ භාගය. හරි ලස්සන. සම්භාවිතාව ක්‍රම තුනකට කියනවා. දැන් 4 කියලා කියන්න පුළුවන්. 0.75 කියන්න පුළුවන්. 175 කියන්න පුළුවන්. ඔය තුනටම දෙනවා ඈ. අපිට කියන්නේ. මේ තුනේ කෝක දුන්නත් අපි භාග වල ගත්තාම ලේසි. භාග වලින් අපිට ලේසි අපිට. හරිනේ? වැඩිපුර දැන් මේ ගාන 2019 දුන්නා. එකක් මේකෙන් අනිත් මේකෙන්. ඒකට මේකත් මේකට හරව ගන්නවා. දශමයි භාගය කලවම දුන්නේ. අවුලක් නැහැ කියනවා. ඒ වගේ දශම භාග කරගන්න ඉතින් හරි. ඊළඟට මේ නියදී අවකාශයක මොනවා හරි එක සිද්ධි දෙකක් ගත්තොත් දැන් අපි උදාහරණයක් ගත්තා ධාතු කැටයක් හදලාම නියදී අවකාශයේ 1 2 3 4 5 6 7 මේකේ මොනවා හරි සිද්ධි දෙකක් ගත්තොත් ඒකලා අපි ගමුකෝ ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා එක සිද්ධියක්. ඒ කියන්නේ ඔට්ටුවක් අල්ලනවා කියන සිද්ධියක් කියන්නේ ඔට්ටුවක්. ඔට්ටුව දිනවහම තමයි මේ සිද්ධිය සම්භාවය. ඒ නිකාරකට ලේසි. B කියන්නේ අපි හිතමුකෝ ප්‍රථමක සංඛ්‍යාව කියලා. තව කෙනෙක් ඔබලන ප්‍රථමක සංඛ්‍යාවක්. ඒකට ඔත්තේ සංඛ්‍යාවක් කරනවා. මේ ඔට්ටුව අලුත් එක්කනා දෙනු ප්‍රථමකට සිද්ධියකට නම් දෙකක් දීලා තියෙන්නේ A B C D කියලා. ඒක මේ තමයි. ඒකට PA කියන්නේ එතකොට ඔත්තේවා තියෙනවා 1යි 3යි 5යි 3 ඔක්කොම තියෙනවා 6ක් 6න් 3යි 2කින් 1. PB කියන්නේ එතකොට ප්‍රථම වෙන්නේ ප්‍රථම ක්ලාස් තියෙන 2 3 5 ඒ 3යි 9 3යි. හරිනේ. දැන් මේ වගේ සිද්ධි දෙකක් කතා කරනවා කියනකට සිද්ධි දෙකක් නියදී අවකාශ සම්භාව්‍ය පරීක්ෂණයක ඒ වචන ඔක්කොම එනවා සම්භාව්‍ය පරීක්ෂණයක නියදී අවකාශයේ ඕනෑම අවයව දෙකක් නම් ඒහා B ඕනෑම අවයව දෙකක් විශේෂයක් නැහැ. ඒ දෙක අතර සම්බන්ධයක් මුකුත් තියෙන්නේ නැහැ. හරිද? එහෙමනම් මේක තමයි ප්‍රධාන එක. P A මේල B ඒ 10 නේ මම ඉඳලා කියන්න දැන් ගණන් කරගෙන PA දාන PB දාන වෙන PA කියන B ඕනෑම සිද්ධි දෙකක්. ඕනෑම කියන්නේ ඕනෑම තැනකට දාන්න පුළුවන්. මම ඉඳලා තියෙන නිකන් සන්ලයිට් සබාවක්. සන්ලයිට් සබාවේ ඇඟේ ගන්න පුළුවන් හදිසියකට සෙලපු දෙක හොදන්න පුළුවන් අත හොදන්න පුළුවන් බලනා ගන්න පුළුවන් කාර් එක හොදන කොට හදිසි ෂැම්පු නැත්නම් ඒව දාන්න පුළුවන් ඕනෙක වෙල පුළුවන් සන්ලයිට්. හරිද? හරි. එතකොට මේක ඕනෑම සිද්ධි දෙකක්. ඒකට හැමතිස්සෙම මතක තියාගන්න මේලේ හොයන්න ඕන තැනක නිතරම මෙයා තමයි පාවිච්චි වෙන්නේ. මේලේ සම්භාවිතයි. හරිද? හරි. ඊළඟට අපි ඉගෙන ගත්ත විශේෂ සිද්ධි තුනක්. ඒවා මතක තියාගන්න. පළවෙනි එක තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. මම පොඩ්ඩක් මතක් කරලා ගන්න හදන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒ කියන්නේ එකවර සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ඒක. අවදාවත් එකවර සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සිද්ධි දෙක කුලක දෙකක් නම් කුලක දෙකේ හේදෙන්නේ කොහොමද? ඒකයි මේකයි පොදු අවයව නැහැ.
හරිද? එහෙමනම් අනිවාර්යයෙන්ම ඡේදනයේ සම්පහාරතාව බිඳුවයි. අවයව ගන්න බිඳුවයි. P A ඡේදන B සමානයි. A ඡේදන B වල අවයව නැහැ. එතකොට එන්නේ එතකොට බිඳුව වෙනවා. මොකද මේකට පොඩි අවයව නැහැ. ඡේදනයේ අවයව නැතිනම් බිඳුව වෙනවා. මේක බිඳුව මතක තියාගන්න. මේ අන්තිම වශයෙන් බයිස් කරන සූත්‍ර දෙකක් තියෙනවා. මේකත් හරි. ඊට පස්සේ මේක ආදේශ කළා මෙතෙන්ට මේක මේ සූත්‍රයෙන් කෙටි එකක් හදාගන්නවා. මොකද PA මේල B සමානයි PA ගන්න B. අනන්‍යවශයෙන් බයිස් කරන මේකෙන් ඕන එකක් පාවිච්චි කරලා. මෙහෙම වුණත් අනන්‍යවශයෙන් බයිස් කරන මෙහෙම වුණත් අනන්‍යවශයෙන් බයිස් කරන මේකක් වෙනවා මේකක්. එතකොට මේක විලෝමයේ සත්‍යය කියලා අපි හිතනවා. විලෝමය කියන්නේ යම් කිසි සිද්දයක ඡේදනයේ සම්බන්ධතාව බිඳුව නම් ඒක අනන්‍යවශයෙන් බයිස් කරයි. අනන්‍යවශයෙන් බයිස් කරන බාහිර දෙසිදී මේකෙන් පුළුවන්. PA මේලේ B වුණා මේකෙන් එනවා 7න් 4 මේ දෙක එකතු කරනම වෙනවා 7න් 4. එහෙනම් මේ සිද්ධි දෙක අනන්‍යවශයෙන් බයිස් කරයි. මේ දෙක එකතු කරාම 7න් 5 එනවනම් අනන්‍යවශයෙන් බයිස් කරන්නේ සමාන නැහැ. හරි. එදිට අනන්‍යවශයෙන් බයිස් කරලා දෙන්නම් මේ දෙක වෙනම හොයන්න. මේ පැත්ත වෙනම හොයන්න මේ දෙක එකතු කරලා වෙනම හොයන්න ඔය උත්තර සමාන වෙනවා. සමාන වෙනවා කියන නිසා ඒ ආදිසි අනන්‍යවශයෙන් බයිස් කරයි. ඊළඟට ඉගෙන ගත්තා ස්වායත්ත සිද්ධි. ස්වායත්ත කියන්නේ එක සිද්ධියක් අනිත්ගේ සිද්ධවීමට බලපාන්නේ නැති ඒවා. එක සිද්ධියක සිදුවීම හෝ නොවීම වෙන සිද්ධියක ඊළඟ ඒ සිද්ධියේ සිදුවීම හෝ නොවීම ඊළඟ ඒ සිද්ධියේ සිදුවීම හෝ නොවීමට බලපාන්නේ නැති ඒවා. කියනවා ස්වායත්ත. නිදහස් කියන්නේ ඉංග්‍රීසි කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ නිදහස්. නිදහස් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ. නිදහස් වුණා PA මේල P A ඡේදන B ඡේදන මෙතන මේල සමානයි PA වැඩි කිරීම B වැඩි කිරීම කියන්නේ අපි එහෙම මොකද දැන් අපි දෙක පස්සේ කියන එකක් කියලා හිතතියි. ඔන්න සායත්ත සිද්ධිය වලට මේ අර්ධ දෙකයි දැන්. හරිද? ඒක මේලයක් නෑ. මේලේ ඕනනම් මේකෙන් තමයි. සායත්ත සිද්ධියක මේල ගන්නවා මේ ඔකටත් අයිති කියනවා නේද? මේක ඕනෙම රොට්ටු. මෙයාටත් රොට්ටු, මෙයාටත් රොට්ටු ඕනෙම රොට්ටු මෙයාට. හදිසියෙ හිතන්නකො මේ ඔයගොල්ලන්ගේ මූණේ දාන මොනවා හිතානකේ තම ලස්සන වෙන දාන හරි සබන් කටිනම් හිතන්නකො. ඒක හදිසියෙ නැතුණු අනේ අර සබන් දුරේ කරන මේ සම්ලයි ගන්න. සම්ලයි ගන්න කන්නේ නෑ අම්මා. ඒකට දාන්න පුළුවන්. මෙයා ඕනෙම රොට්ටු. පැහැදිලි කියන්නේ හරි. ඒ නිසා මේ සායත්ත සිද්ධි වලදී ඡේදනය විතරයි මේකෙන් හොයන්න පුළුවන්. සායත්ත සිද්ධියේ නේද ඕන නම් අකවුන්ට් එකට යන්න. ඒක ඕනෙම කරවන්න. හරිනේ? දැන් මතක තියාගන්න. හරි තුන්වෙනි එක අනුපූරක සිද්ධි. අනුපූරක සිද්ධි කියන්නේ ඒ සිද්ධි වර්ග දෙක එකතු වුණාම හැදෙන්න ඕන ආපහු නියම අවකාශය. දැන් මේක බලන්න. ඒ කියන්නේ පොත්තේ. මොනවාද ආවයව? 1 3 5. B කියන්නේ ඊළඟට. මොනවාද ආවයව? 2 4 6. දැන් මේ දෙක එකතු වුණාම මේ දෙක ගත්තාම මේක ඔක්කොම හැදෙනවා. 1 2 3 4 5 6. ඊට වැඩියෙන් හැදෙන්නේ නැහැ, අඩුවෙන් හැදෙන්නේ නැහැ, සම්පූර්ණයෙන් මේකම හැදෙනවා. ඒ කියන්නේ ඒ වලයි එතකොට මෙන්න මේ සිද්ධියේ අනුපූරක සිද්ධිය කියලා අපි කියනවා මේකට A'. හරි නිකන් දැන් මොකක් හරි තුමා බෝතලයක් ගන්නවා. කාලිකුත් ඒවා A නම් කාලිකුත් නොවූ ඒවා A'. අන්න ඒවා. හරිද? පන්තියේ සමත් සිසුන් A නම් අසමත් සිසුන් A'. සමත් අසමත් විතර ඉතුරු වෙන්නේ. ඉවහට කියන්නේ අන්න ඒවා. මේ දෙකෙන් මුළු අර සේරම මේක කව වෙනවා. හරිද? හරි. ඒවා කියනවා අනුපූරක සිද්ධිය. ඒ නිසා මෙතන තව සිද්ධියක් එනවා A මේලේ A' කුලක දෙක හැමතිස්සෙම මොකක්ද හැදෙන්නම සර්වත්‍ර කුලකය. හරිද? හරි. ඒ ඡේදන A' අනිවාර්යයෙන්ම අභිශූන්‍ය. අවයව නැහැ. මේ දෙකට පොදු නැහැ. ඔත් ඊළඟට වෙන දෙකට පොදු නැති මෙන්න ඕනේ. ඒ නිසා ඒ ඡේදන A' අභිශූන්‍ය නිසා මේ දෙක මොන සිද්ධ වෙනවද? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයක් වෙනවා. මේකනේ. ඒවා දෙන්නේ නේද? ඕනම සිද්ධියක් සහ එයාගේ අනුපූරක සිද්ධිය අනිවාර්යයෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයක්. කොහොමද ඡේදනය අභිශූන්‍ය. මේක සම්බන්ධ මේක අවයව ගන්න බිඳුවනේ n A ඡේදන A' බිඳුව. ඒක සම්බන්ධ කරන මේක උඩට එන්නේ බිඳුව දෙකීම ns.
නිබ්බ. ඉතින් මේක තෘප්ත වෙනවා මේ අවස්ථාවේ ඉන්න A හා A dash අනන්‍ය වශයෙන් බයිස් කරා. B හා B dash අනන්‍ය වශයෙන් බයිස් කරා. A වල අනුකූලක සිද්ධ. ඒකෙදි අපි සූත්‍ර නිකම් ඔරිජිනල් එක නම් එහෙමයි. ඒ සිද්ධ දෙකේ දැන් මේ දෙක ගන්නකොට මෙයාගේ සම්භාවිතාව කියන 6න් 3. මෙයාගේ 6න් 3. මේ දෙක එකතු කළා හැමතිස්සෙම 6න් 6යි එක එනවා. එක එන්න ඕන. හැමතිස්සෙම ඒ සිද්ධියේ සම්භාවිතාවයි එයාගේ අනුකූලක සිද්ධියේ සම්භාවිතාවයි එකතු කළාම එක එන්නම ඕනේ. ඒක තමයි සිද්ධාන්තය. ඒකෙන් අපි හදාගන්න තියෙනවා PA dash ගන්න පුළුවන්. මේකේ හතරට දාලා PA dash සමානයි එක ඍණ PA. ඒකේ තියෙන්නේ මේකයි. දැන් අපි හිතන්නකො පන්තියක විභාග කරනකොට ප්‍රින්සිපල් කියනවා මේ පන්තියේ ළමයින්ගෙන් ඒ 9 ගන්න සිසුන් ඉන්න සම්භාවිතාව 9න් 10න් 9යි. ඒ 9 ගන්න සිසුන්ගේ සම්භාවිතාව 10න් 9 කියලා ප්‍රින්සිපල් අනුමාන කරනවා. එහෙනම් ඒ 9 ගන්න නැති ළමයින්ගේ සම්භාවිතය ඉතුරු 10න් එකයි. ඒ කියන්නේ එකෙන් අඩු කරනවා 10න් 9. එතකොට 10න් එකයි. අන්න ඒකයි. ඉතින් එකකින් අර කරනවා. ඔන්න අනිත් පැත්තට යනවා. PA සමානයි එක ඍණ PA dash. වැඩි දෙන්නේ මෙයාව හොයන්න. dash. එතකොට අපි ඉතින් ලියාගත්තා. මේකත් ලියාගත්තා. මේකත් ලියාගත්තා. දෙකම ඈ. හරි. එතකොට A dash හරි මොකක් හරි dash එකක් වන්න ඕන කියලා මේකට යන්න. ඒකෙදි නේලයක් එක මැහුවොත් අනිත් එකට යනවා. මේ ඕනෑම විශේෂ අවස්ථාවකදී නේලය ඇහුවොත් එතන තියෙනවා. එහෙනම් P A dash සමානයි එක ඍණ PA. ඔච්චරයි. ඔය ටික 10 පන්තියමයි. ඔකෙන් පොඩි ගණන් එනවා එකක් පස්සට පාස් පේපර්ස් එක දාලා තියෙන මම හරියට කතා කරලා ඊට පස්සේ අර පාඩම් වල කරලා තියෙන පොඩ්ඩයි තියෙන්නේ. ඔය ටික පළවෙනි ගාන අභ්‍යාස මාලාව දෙක. යුත් එක නැති වෙනවා බලන්න ස්ක්‍රීන් එක දාලා තියෙනවා. එහා බියන් මේ අවකාශයේ ඕනෑම සිද්ධි දෙක. ඕනෑම සිද්ධි දෙක. ඒකට මොකද අර තඩි එක. ඔකටත් තඩි උඩම තියෙන එක. හරි. PA දෙක භාගයයි PB dash 8න් 3යි PA ඡේදනයේ භාගයයි නම් මේවා සොයන්න. හරි. පළවෙනි එක PA dash PA dash ගන්න කියන්නේ එක ඍණ PA. PA දීලා තියෙන භාගයයි එක ඍණ භාගය කියන්නේ භාගය. පිටිපස්ස පැත්තේ ලකුණු දෙකක්. වේශ ලකුණු දෙකක්. ලකුණු ඥාන දෙකක් යන්නේ නැහැ. දෙක PB හොයන්න. PB dash දීලා තියෙන එතකොට මේක ලියන්න. එක ඍණ PB dash. එතකොට එන එක ඍණ 8න් 3යි. 8න් 3ක් අඩු බලනවා 8න් 5යි. 8න් එක කියන්නේ 8න් 8නේ. 8න් 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 3ක් 8න් 5. 3 PA නේද B. ඒක ඕනෑකටනේ ඕනෑම සිද්ධි දෙකන්නේ. PA දාන PB දාන එන PA නේද B. කටකා කියන්නේ නාඩ දෙකක් තියෙන්නේ. PA නේද B සමානයි PA අපි දීලා තියෙනවා භාගයයි PB හෙව්වා අපි 8න් 5යි PA ඡේදන B දීලා තියෙනවා භාගය. ඒක මේ දේශින සුළු කරන්නේ මේකට මේ කපල දැම්මම ලේසි. ආසුන් කරන් දෙන්න. හරි. ඊළඟට ඒකපියන් නියති අවකාශය අන්‍ය වෙන වශයෙන් බහිස්කාරයි. අනේ ඒකට අර සූත්‍ර දෙකක් තියෙනවා නෙවෙයි. මේකට අපි මේ ඕනෑක ඕකට අයිලි පුළුවන්. සන්ලයිට් එක පුළුවන් නේ. මේක PA තුනෙන් එකයි PB ඔය මැක්ස් කරලා නම් හොඳට තේරුම් ගන්න තියාගන්න ඒවට සැරට තියෙන සම්බන්ධතාවය නේ. P A ඡේදන B. A ඡේදන B අනුමත වශයෙන් බයිස් කරන අනිවාර්ය B ගහන්න දෙන්න ඒක දැනගෙන ඉන්නවා. දෙක
PMLD දාලා ඒකේ සූත්‍රය කියන්නේ. PA තමයි PB. ඕනනම් අමතක වෙලා හරි අර තමයි ඕන හදන්න. ඒ කියන්නේ මේක බින්දුවේ නම් කොහොමද? ඕක විතරයි ඉන්නේ අනුනාශය බයි කරන්නේ. මෙතන දින දාලා PA දෙදෙනදී අමතක කරලා මේක ලිව්වා කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද මෙතන බින්දුව කොහොමද වැටෙනවා පස්සේ. ඒක බින්දුව හින්දා අපි අයින් කරලා කෙලින්ම ලබන්නේ ඒක. ඒ නිසා PA දෙදෙනදී සමානයි PA කියන්නේ 3යි PB කියන්නේ 9යි 5යි. දැන් හිතන්න පුළුවන් නේද මේක 9 කරන්න 3 3යි 5 3යි. දැන් යට තුනේ හිතේ හරි කරන්න 3 3 9යි 3 1 3 3 5යි. හරි. තුනේ ගන්න x y යන නියමිත අවකාශයේ ස්වායත්ත සිටි දෙක. ස්වායත්ත කියලා කියන්නේ ස්වායත්ත වෙනවා අල්පයන් නේ. අල්පයන් ගහලා තියෙන්නේ. ස්වායත්ත අල්පයන්. Independent events. Independent events can සිදුවෙන්නේ px තුනෙන් එකයි py අතරින් එකයි ඔයන්න p සායතන px කියන y මොකද සූත්‍රය px කියන y සමානයි px වැඩි කිරීම py ආදේශ කරනකොට මෙතෙන්ට වැඩි කිරීම දාන්න තුනෙන් එක වැඩි කිරීම හතරෙන් 12 ඊළඟට px මේල y එක ඔක්කොකටත් ඇයි px මේල y සමානයි px ධන py දින px ඡේදන y ආදේශ කරා px දීලා තියෙනවා 3 එකයි එහෙනම් හදලා මම මේකයි ඉක්මනට හදන්නේ py 4 එකයි ඍණ 12 එකයි තුනම 12න් කරගත්තාම හිතෙන් පුළුවන් නේද මේක 12න් කරනකොට 4 වාරක් 3 12 මෙතන 4 එනවා මෙතෙන් 3 නම් 4යි 3යි 7යි 7න් එකක් 6යි ඕල්ගේ කාලය ඊළඟ එකත් A හා B ස්වායත්ත සිද්ධි දෙකයි PA සමානයි ඒක ආපස්සට හරලා තියෙනවා A හා B ස්වායත්ත සිද්ධි දෙකකි PA පහින් එකයි PA ඡේදන B 10න් එකයි ඔයන්දු PB කොහොමද ඒකමයි PB වන්න පුළුවන් PB ඩෑෂ් කියලා දෙන නෑ ස්වායත්තනින්ද මේකෙන් ගන්න PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB කියනවා ඒකෙන් හරි දැන් හොයන්න මේකනේ මේකට ආදේශ කරන්න PA ඡේදන B ලා තියෙනවා 10න් එකයි PB දීලා තියෙනවා 5න් එකයි හැබැයි පරිසංගම මෙතන වැඩි කිරීම PB මේක ඕනනම් 5න් එකෙන් බෙදන්න තියෙන ඒක උඩට මාරු මේ පහ උඩට යනවා මේක අත් යනවා නේ හරි PB සමානයි පහ උඩට ගියා ඒකට පහ බෙදීම හරි භාගය ඊළඟ හතර මේ දෙකේ ගන්න අරගෙන කොකටත් අය වෙනවනේ එයාගෙන් ගන්න මේලේ සමානයි මේලේ ගන්න ඕනේ කියනවා යාම දෙක ඉස්සරම බලන්න PA මේලේ සමානයි PA ගන්න PB දෙන PA දෙන PA පහෙන් එකයි PB එකට දෙකෙන් එකයි PA දෙකෙන් 10න් එකයි 10න් කරන ඔක්කොම මේක දෙකෙන් වැඩි කළා 2යි මේක පහෙන් වැඩි කළා 5යි කියන එකයි 5යි 2යි 7යි 7න් එකක් 6යි ඔය ගණන් තුන
එහා පින්නේ දේවකාශයේ අනුවනවසින් බහිස්කාර සිද්ධ දෙකකි. ඒ ඉන්නේ. දන්නේ නැත්නම් බෑ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගණන් හදන්න අමාරු නෑ. විනාඩි දෙකයි හදන්න තියෙන්නේ. ඒ ගණන් තියරි දන්නේ නැත්නම් සිද්ධාන්ත දන්නේ නැත්නම් හදන්න බෑ. අනුවනවසින් බහිස්කාර දෙනකොටම දැනගන්නවා. හරි. එතකොට පහ PA 3 එකයි PB 4 එකයි මේවා සරයි. අනිවාර්යයෙන් බයිස්කාර එනවා සූත්‍ර දෙකක් තියෙනවානේ. පළවෙනි එක P එකේ දෙනදී නම් බිඳුව වෙනවා. ඔයයන් දැන්නේ ලියන්න තියෙන්නේ. මේවා මොනවද දුන්නත් P එකේ දෙනදී බිඳුවයි. හරිනේ. මේකෙන් හොයන්න බෑ P එකේ දෙනදී. හරිනේ. දෙක PA මේලදී හොයන්න පුළුවන්. අර අපේ දෙවෙනි සූත්‍රේ න්යායය PA මේලදී මේක ඕනනම් පුළුවන් අර කොකටත් අයිඩිය ඒකෙන් හදන්න. නැත්නම් අපේ අන්‍යෝන්‍යශීල පරිස්කාර සිද්ධියේ මේ කැලේ ඉතර ඉතුරු වෙන අර බිඳුව වෙලා මෙතන කැලේ බිඳුව වෙනවනේ දෙක කැලේ මේ කැලේ බිඳුව වෙනවනේ එහෙනම් මේක අරගෙන හදන්න PA 3 එකයි PA 4 එකයි මේක 4න් 12න් 4යි 12න් 3යි 4යි 3යි 2014 ඒකේ අර PA සමානයි PB සමානයි 4 එකයි කියලා තියෙන ස්වයංක්‍රිය. කියන්නේ PA 4 එකයි PB 4 එකයි කියන එකයි කියන්නේ. බලන්න පස්සේ ගන්න 6 ගන්න. PA සමානයි PB සමානයි 4 එකයි. කියන්නේ PA 4 එකයි PB 4 එකයි. ස්වයංක්‍රිය සිද්ධ එකේ PA ඡේදන B වයි. මේකම දාන්න. PA ඡේදන B සමානයි PA වැඩි කිරීම තියෙන්නේ සායත කියනකොට මේ සූත්‍රය මතක් වෙනවා ඈ දෙන්නේ එහෙම නැහැ භාගයට අටපාඩම් තියෙනවා සායත නම් ඡේදනයේ සමානයි ඉලෙකේ ගුණිතය මේනේ නෙමෙයි ඈ ඡේදය PA කියන හතරෙන් එකයි PB හතරෙන් එකයි يعني 16 PA මේලදී ආයෙත් අපි අර කොකටත් ආයි PA මේලදී මේ එකට තමයි. PA කියන 4 වෙනි එකයි PB 4 වෙනි එකයි PA කියන 16 වෙනි එකයි. ඔක්කොම 16 කරන්නේ. 4 වර 4යි 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 1යි 4යි 4යි 8යි 1ක් 4. 2015 පස්සේ අලුත් සිලබස් එකේ වැඩි කෙටි ප්‍රශ්න පත්‍රයක දෙන්නේ නැහැ නේද? අය දන්නවද? දිග ප්‍රශ්න පත්‍රයේ පරිගාමස් තියෙනවා ලකුණු 10ක එකක්. ඒ සාමාන්‍ය දිග ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් දෙන්න ගණන් වලින් කෙටිව දෙනවා අඩුයි. දැන් පයිතගරස් වලින්ම දෙන්නේ නැහැ කලාතුරකින් දීලා දෙන්න කෙටියට විතරම තියෙනවා. අන්න ඒ වගේ සමහරව දැන් ඔය න්‍යාසෙම දිගයකට දෙන්නේ නැහැ කෙටියකට දෙන්නේ. හරිද? දෙන්න පුළුවන් ඕනනම් ගානක් එකේ මුලම අවුරුද්දේ දුන්නා. න්‍යාස මුලම දුන්නේ 2015 නේ ඒ අවුරුදු තුන ටිකක් ඉල ගන්න. ඒ අරමුණට හැමදාම එක්ස්ප්‍රස් පත්‍රයේ පොඩි ගාණක් තියෙනවා. අන්න ඒක. සමහර පාඩම් තියෙනවා. කෙටියකට දෙනවා දිගයකට දෙන්නේ නැත්නම් තමයි ඒක මේ කෙටියකට දෙන්නේ. දිගයකට දෙනවා නම් කෙටියකට දෙනවා අඩුයි. එහෙනම් මේක කියන්නේ නැහැ. දිගයකට දෙන්නේ කෙටියකට දෙන්න පුළුවන්. මේ ගානම වගේ තමයි නේද? එහෙනම් PA ඡේදනදී මොකක්ද වෙන්නේ? PA වැඩි කිරීම PP අර සූත්‍රය කියන කාරණා මතක තියෙන්න ඕනේ. අන්‍යෝන්‍යයෙන් බහිස්කාරය කියවම මොකද්ද? ආයතය කියවම මොකද්ද කියලා මතක තියෙන්න ඕනේ. ඉතල මේ වෙන අමුතු ගානක් හදන්න දෙයක් නැහැ. නේද? හරිද? හප්පෙන් ගන්න. දෙකම පහෙන් එකයි. අර ඉස්සෙල්ලා ගන්න වගේමයි නේ. ඒකේ හතරෙන් එකයි කියලා දෙනවා මේකේ පහෙන් එකයි. ඒ ගන්නම. මේ අන්‍යෝන්‍යයෙන් බහිස්කාරයි. ඔක මොකද? සීයේ බිඳුවනේ සායතනෙ අන්‍යෝන්‍යයෙන් බහිස්කාර කියන්නේ බිඳුව. ඊළඟට PA මේලදී. PA මේලදී අපි අර මෙයා. එයා දෙන්නේ. හැබැයි ඒකේ අන්‍යෝන්‍යයෙන් බහිස්කාර මේක ඕනේ නැහැ. ඒක කොහොමද බිඳුව වෙනවනේ. නේද? අන්‍යෝන්‍යයෙන් බහිස්කාර නම් මේකට PA මේලදී කියන්නේ PA කියන දෙකයි ධන පහින් දෙකයි.
10 දෙක දෙන්නේ නැහැ නේ. මේක. හරි. දැන් අපි යනවා අවසාන කොටසට මේකේ භාගයක් 10යි කරලා තියෙනවා. ඉතුරු භාගය ඉතරයි තියෙන අපි වෙනකොට පාස් කරලා ඉවර කරමු ඈ. හරි. මේ ඔක්කොම අඩංගු වෙන්නේ මොනවටද? සසම්භාව්‍ය පරීක්ෂණයක විතරයි. හරිද? සසම්භාව්‍ය පරීක්ෂණයක මේ සියලු හැකියාවන් සමාන අවයව තියෙනවා. මේකේ තියෙනවා සංයෝජිත සිද්ධි කියලා. සමහර පොත්වල තියෙනවා සංයුක්ත සිද්ධි කියලා. සංයෝජිත කියන්නේ සංයුක්ත කියන එකම සංයුක්ත ගණිතය දන්නවනේ. එකතු කරලා ඉන්න. සංයෝජිත සිද්ධි. මේ පාඩමේ අනුගාමී සිද්ධි දෙකක්වත් තියෙනවා. සංයෝජන වෙන දෙකක්වත් එකෙන් බෑ. එක්ක දෙකක්, එක්ක තුනක්, එක්ක හතරක්, එක්ක පහක්, එක්ක හයක් ඕන තරම් පුළුවන්. හැබැයි අපේ සිලබස් එකේ තියෙන දෙකයි. පරණ සිලබස් එකේ තුන තුනක්. දැන් අලුත් සිලබස් අයින් වෙලා. මැත්ස් කරනකොට 3 4 5 ඉඳාපතියේ. ඒවා හදන්නේ මේ ක්‍රමේ නෙවෙයි සූත්‍ර තියෙනවා වෙනම. ඒ කේවල මැත්ස් කරන්න ගියාම මොකද? දැන් අපිට තියෙන්නේ දෙකයි. පරණ සිලබස් එකේ තුනක් තිබුණා දැන් දෙකට අඩු කරලා තියෙන දේ. සංයෝජන වෙලා තියෙන සිද්ධි දෙකයි. උදාහරණයක් ගත්තොත් කැට දෙකක් එක සැරේ උඩ දානවා. ඒකට ඒ කැටේ උඩින් බිම වැටෙනවා. B කැට දෙකයිනේ. ක්‍රියාකාරකම් දෙකයි. ක්‍රියාකාරකම් දෙකේව. මේ සිද්ධි දෙක තියෙන ක්‍රියාකාරකම් දෙකේව. මොනවා හරි වැඩ දෙකක්. භාජනයක තියෙනවා කබල ටිකක්. අත දාලා එකක් ගන්නවා. තව එකක් ගන්නවා. ක්‍රියාකාරකම් දෙකක්. හැබැයි කියන්නේ හැමදෙස්සම එහෙම නැත්නම් කාසියක් උඩ දානවා. දාඩු කැටයක් උඩ දානවා. ක්‍රියාකාරකම් දෙකයි. එකම දාඩු කැටේ දෙපාරක් උඩ දානවා. ඒ අන්නේම ක්‍රියාකාරකම් දෙකේ. හරිද? මේ ක්‍රියාකාරකම් දෙකේවා අපි බෙදනවා පොළවල් දෙකකට. එකක් තමයි ස්වායත්ත සිද්ධි සහ පරායත්ත. හැබැයි මේ පරායත්ත කියන වචනේ ඒවල පන්ති කියනවා අසම්භාව්‍ය සම්භාවිතාව. පරායත්ත අපි මෙහෙම හඳුන් දැනට ඇති. අවුලක් නැහැ. ස්වායත්ත කියන්නේ පළවෙනි සිද්ධිය දෙවෙනි එකට බලපාන්නේ නැහැ. පරායත්ත කියන්නේ පළවෙනි සිද්ධිය දෙවෙනි එකට බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මේ දවස්වල ටවුන් වලයි හැමතැනම පාටි වලටයි අරවල මේවා ගියහම කොවිඩ් වැළඳීම බලපානවා කියනකොට කොහොමද බලපානවා? බලපාන්නේ නිකන් නිදාසේ සංචාරණය කෙරුවොත් කොවිඩ් වලට බලපාන එක පළවෙනි සිද්ධිය දෙවෙනි එකට බලපානවා. හරිද? හරි. අන්න ඒ වගේ. සමහර ඒවා තියෙන බලපාන්නේ නැති ඒවා. දැන් උදාහරණයක් ඇටියට කොහේවත් යන්නේ නැහැ නේද? ඇවිදින්නෙම නැහැ, එළියට බහින්නෙම නැහැ. ඒකට එයා හැදෙන්නෙම නැහැ, බලපාන්නෙම නැහැ දෙන්නේ. කොයි වැරදෙන්නෙම නැහැ. විතරට කවුරු හරි ඇවිල්ලා බෝ කරලා ගියොත් මිසක් නැත්නම් එයාට හැදෙන්නේ කියන්නේ එයා යන්නේ නැහැ සමාජයට. හරිද? අන්න ඒක පළවෙනි එක දෙවෙනි එකට බලපාන්නේ නැති. ඒකේ ගණිතමය සිද්ධි දෙකක් ගමු. අපි ගන්නේ මේක තමයි ප්‍රධාන එක. විතරම හම් වෙන එක භාජනයක පළු තියෙන පහ ඒක සමාන සර්ව සම. නැත්නම් මේක සමසේ භාව්‍ය සිද්ධි නෙවෙයි. සමසේ භාවයෙන් එක සමාන මේක නේ දෙනකොට කියන සර්ව සම බබළු කියලා දෙනවා. හරිද? ඩෙන්ටිකල් බෝල්ස්. මේක රතු දෙකයි නිල් තුනයි තියෙනවා. දැන් පරීක්ෂණයක් කරනවා මෙන්න මේ. භාජනයක ඔයගලන් මම කියනවා අත දාලා අහඹුලෙස එකක් ගන්න. අහඹුලෙස කියන්නේ තෝරන්න බෑ. මේක දිහා බලලා ලස්සනයි ලොකු පාටන ලස්සනයි කියලා එහෙම ගන්න. අහක බලන්න දාලා එකක් ගන්න. අරගෙන ඒකේ පාන ලියා ගන්න. හිතන්නකො මේක ආවගේ අපි මේක එක එක දාන්නකො එහෙම දාන්නේ නේද? හිතන්න පළවෙනි සැරේ රතු එක පඹළුව ආවා. ඒක දානවා. දැන් ලියාගත්ත රතු එක කියලා මට ඉස්සරහ දැන් පළවෙනි වාරය ආවා රතු එක. මතකයි මේවා නේද 10 කරපුවා. ආපහු දාලා තව එකක් ගන්න. එතකොට දෙවෙනි ගන්නකොට දෙවෙනි ගැනීම ගන්න ආයෙත් ඒ පහ දෙන්න. ඕගොල්ලෝ මට කියන්න දෙවෙනි ගැනීම පළවෙනි එකට බලපානවද නෑනේ. ඇයි? පළවෙනි සැරේ ගන්නකොට රතු එක ලැබෙන සම්භාවිතාවය පහයි. ඒ පහම කියනවනේ. මේක ආපහු දාන නිසා ආයෙත් පහම තියෙන ආයෙත් එන්නේ පහයි. ඒක දාලානේ ආයෙ ගන්න. ආයෙත් රතු එක එන්න පුළුවන්. ඒක දාලානේ ගන්න. කරුමෙට ඒකම ආයෙත් එන්න පුළුවන්. හරි. මේ පරීක්ෂණය ගන්න පළවෙනි එක ගන්නවා. අරන් පත්තු එක ආවගෙන යන පස්සට
ඒක මේ සුදින් තියෙනවා. ඊට දැන් මේක නැහැ. දැන් අර දාලා කාර්යපත් කරනවා. එතකොට සම්භාවිතාවේදී 4. අන්න එතකොට පළවෙනි ගන්නේ මොන පබළුවද කියන මත දෙවෙනි එක තීරණය වෙනවා. ආයෙනම් වතු එක එන්න බෑ. ඉස්සලම ආවා නම් නිල් දෙක කියන පබළුව ආයෙ නිල් දෙක එන්න බෑ. අන්න ඒක තමයි පරාජය. ඒක මේක හඳුන්වනවා ප්‍රතිස්ථාපනය සහිත. ප්‍රතිස්ථාපනය සහිත කියන්නේ ආපසු දමා ගන්න. ආපසු දාගන්නේම ස්වායත්තයි ආපසු නොදාගන්නේ පරාජය. හැමතිස්සෙම බෝලම ගන්නෙ නෑ. එහෙම බෝල ගත්තාම ඔයගලන්ගේ අදහසක් ඉන්නෝනේ. ආපහු දාලාගත්තොත් ඒක ස්වායත්තයි මොකද ඉතින් බෝල ගන්න ආයි තියෙනවා. නොදාගත්තොත් එකක් අඩු වෙනවනේ බෝලක්. හරි. ස්වායත්ත පරාජය. හැදෙන්න දැන් ඔයගොල්ලෝ සිද්ධි දෙකක් තමයි ඔයගොල්ලෝ කියන්නේ සාමාන්‍ය ජීවිතේ ඒක වැස්සොත් නම් මම ඉස්කෝලේ ඉන්නේ. එතකොට ඒක අරගෙන වැස්සොත් එන්නේ නැහැ. වැස්සේ නැත්නම් එනවා. සමහර අය කියනවා වැස්සත් නැගත් මම ඉස්කෝලේ යනවා. ඒක සායයි. වැස්සත් එකයි යන්නේ නැගත් එකයි ඉස්කෝලේ යනවා. හැදෙන්නේ يعني වැස්ස බලපාන යාගේ පාසල් පැමිණීම. වැස්සොත් නම් මම ඉන්නේ නැහැ කිව්වොත් අරයට. වැස්සත් නැගත් මම එනවා කිව්වොත් සායයි. හැදෙන්නේ හරි. දැන් මේක ටිකක් අමාරුයි. මේකමයි දෙන්නේ අපේ පාරික. මේ සංයුක්ත සිද්ධි වල සම්භාවිතාව හොයන්න අපි ගාව තියෙන ක්‍රම දෙකක්. හරිද? අපි නිකන් සාරල සිද්ධියක් කරමු. අපි ගාම පාසි දෙකක් උඩ දානවා. ඒ කාසිය නැත්නම් රුපියල් දෙකේ කාසිය රුපියල් 5 කාසිය. හරිද? මේ දෙක එක සැරේ උඩ දානවා. මොකද මට කියන්නේ මේ සිද්ධි දෙක මොනවද? ක්‍රියාකාරකම් දෙක මොනවද? රුපියල් දෙකේ කාසිය උඩ ගිහින් දෙනවා කියන්නේ 5 කාසිය ක්‍රියාකාරකම් දෙකේ සංයුක්ත සිද්ධියක්. එකක් වගේ කියන්නේ ආසි දෙකක් එක සැරේ උඩ දැම්මා. එක සිද්ධි. හරියනේ අපුල බක්කෑව කියනවා. බක්කෑව කියන සිද්ධිය සංයුක්ත එකක් නේ. ඇයි? අත හොදනවා, පිඟාන හොදනවා, මාළු බත් බෙදා ගන්නවා, මාළු බෙදා ගන්නවා, කනවා, වතුර බොනවා. ඔක්කොම ඉවර කරලා පිඟානක් හොදලා තියෙනවා. අම්මහන පුතේ අපේ වල ඔව් බත් බෙදා ගත්තද? ඔව්. මාළු බෙදා ගත්තද? ඔව්. එහෙම නැහැ. පුතේ බක්කෑවද? ඔව්. එතකොට අර සිද්ධි ටිකම යක් කරලා තියෙනවා. අන්න සංයුක්ත සිද්ධියේ ක්‍රියාකාරකම් පහක් තියෙනවා. පහම කරලා තියෙනවා. කතා කරන්නේ එකක් වගේ. එනනම් ක්‍රියාකාරකම් පහක්. ඒක ක්‍රියාකාරකම් පහක සංයුක්ත සිද්ධියක් ඒක. දැන් මේකත් එහෙම. කැට දෙක එකපාරට උඩ දැම්මා කියන එක. ඒකට ක්‍රියාකාරකම් දෙකේ සිද්ධියක්. මෙන්න පළවෙනි ක්‍රියාකාරකම් දෙක දෙක. පැහැදිලිද? හරි. ඒ දෙක ස්වයංක්‍රීය කරායතන. ස්වයංක්‍රීය මෙයා උඩ ගිහින් බිම වැටීම, මෙයාගේ සිරස වැටීම, මෙයාගේ සිරසට බලපාන්නේ නැහැ. මෙන්න දෙයක්. හරි. නම් ස්වයංක්‍රීය සිද්ධිය. පැහැදිලිද කියන්නේ? මෙයාගේ නියම අවකාශය ලියන්නේ කොහොමද උගලන්නේ? නියම අවකාශය තමයි දැන් අපිට ගැටලුව තියෙන්නේ. නියම අවකාශය ලියනකොට මෙයාගේ සිරස වැටිලා මෙයාගේ සිරස වැටෙන්නත් පුළුවන්. මේ දෙක එකක්. මෙයාගේ සිරස වැටිලා මෙයාගේ අගය වැටෙන්නත් පුළුවන්. මෙයාගේ අගය වැටිලා මෙයාගේ සිරස වැටෙන්නත් පුළුවන්. මෙයාගේ අගය වැටිලා මෙයාගේ අගය වැටෙන්නත් පුළුවන්. දැන් එක සැරයක් ඕලෙලි පහක් දුන්නා. කාසි දෙකක් එකපාර උඩ දැම්මහම නියම අවකාශය ලියන්නේ කියලා. සමහර ළමයි කියන සිරසයි අගයයි. පැහැදිලිද? සිරසයි අගය කියන්නේ එක පාසේ උඩ දාලා. මේ දෙකම තියෙන්න ඕනේ එකක්. එතකොට නියම අවකාශයට අවයව 4යි. ඒතකොට නියම අවකාශය ලියන්න කිව්වොත් මෙහෙම එනවා. සිරස එකක්. සිරස අගය මේ ක්‍රියාකාරකම් දෙක. දෙකේ කාසිය පහේ කාසිය. දෙකේ කාසිය පහේ කාසිය. අගය සිරස අගය. හරි මේ දෙක එකක් හැදින් කියන්නේ. කාසි තුනක් උඩම සිරස ආගේ ගොඩක් එනවා. මෙතන හතරනේ ගොඩක් එනවා. අකුරු තුන මාරු කර ලියන්න පුළුවන් මොනවද ගොඩක්. ඒවා දැන් අපිට නැහැ ඒකයි තියෙන්නේ. දැන් මෙන්න මේ නියම අවකාශය ලබා ගන්න එක ක්‍රමයක් තමයි හිතලා ලියන එක මේවා. තව ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි කොටු දැලක ලකුණු කරන්නේ. ඒක RTC තලයේ කියලා සමහරට ලියලා ඒකක් හදාගන්න කොටු දැල කියලා. කොටු දැල තමයි RTC තලය කියන්නේ ඉලක්කම් එන්නේ නැහැ හැමතිස්සෙම. RTC තලයේ ගිහින් තියෙනවා වෙන ගන්න කොහොම කියනවා RTC තලය කියන්නේ කණ්ඩායම් තලය. කණ්ඩායම් තලයක ලකුණු කරන්නේ නැහැ. මේ විනාගයක් කොහොමත් නැහැ. මේ දෙක විතරයි. මේවත් ඉලක්කම් නෙමෙයි සමහරට මේ පැත්තේ සිරසාගේ මේ පැත්තේ එහෙම නෙමෙයි. එන්න කණ්ඩායම් තලය කියන්නේ මේක කොටු දැල කියලා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ග්‍රීඩ් කියලා ඉංග්‍රීසියෙන්. කොටු දැල් කියලා කියන්නේ වචනේ. RTC දැලක ලොකු අවුලක් නැහැ. හරි. කොටු දැලක ලකුණු කරලා මේක ගන්න යන්නේ මේ හතර. හරි. ඒකට ඔයගොල්ලෝ මුදලට දැන් සිහිය තියාගන්න ඕනේ. අක්ෂ දෙකට ගන්නේ මොනවද?
මේකේ ඉලක්කම් හැටියට ගන්න මොනවද කියලා තෝරගන්න දක්ෂ වෙනවා. ඒක තමන් දැනගන්න ක්‍රමය අල්ල ගන්නවා. කවුරු හරි කියලා හරියන්නේ. එහෙමයි හොයාගන්න. හරි ලේසි. හැමතිස්සෙම අක්ෂරයකට ගන්න ක්‍රියාකාරකම් දෙක. හැමතැනම අක්ෂරයකට ක්‍රියාකාරකම් දෙක. අර ක්‍රියාකාරකම් දෙක රුපියල් දෙකේ පාස්සේ උඩ ගිහින් බින්නට එනවා. පහේ පාස්සේ ඒව ඔළුවේ තියෙනවම සිද්ධාන්ත. පැහැදිලි දේවල් නැත්තම් සමානව මේ පැත්තට සිරස මේ පැත්තට ආගියලා. රුපියල් දෙකේ කාසිය මේ පැත්තට ගත්තොත් මේ පැත්තට රුපියල් 5 ක්‍රියාකාරකම් දෙක. පැහැදිලිද? එතකොට වාදනයක තියෙන කවලු අර ඉස්සෙල්ලා ගන්නවම කවලු 5. මේක තියෙනවා රතු මේක නිල්. දැන් එකක් ගන්නවා ආපහු දාලා තව එකක් ගන්නවා. ක්‍රියාකාරකම් දෙකයි. සායතද බලයත් සායතෙන් ඒ පළවෙනි එක දාලානේ ගන්නේ. අක්ෂර දෙක මොනවද? සමහර ළමයි මේ පැත්තට නිල් පැත්තට නැහැ. ක්‍රියාකාරකම් දෙකනේ. පළවන ගැනීම දෙවන ගැනීම. හැමතිස්සෙම ක්‍රියාකාරකම් දෙක අක්ෂර දෙක. ඒක හොඳට සිහි තියාගන්න ඕනේ ඈ. නම් පළවන ගැනීම දෙවන ගැනීම. ඒ වගේ ඉතින් නොයෙක් ගැටලු තියෙනවා. ඒකට ඔයගොල්ලෝ කල්පනා කරලා මොනවද අක්ෂර ගන්නේ කරපු වැඩ දෙක. එතකොට දැන් ඔන්න ඒක හරියට එනකොට ඊළඟට මේ ලක්ෂ වල තෝරගන්නේ අර පළවෙනි ක්‍රියාකාරකම තනියෙන් කෙරුවොත් සියලු විය හැකියාවක්. එතකොට රුපියල් දෙකේ කාසිය තනියෙන් උඩ දැම්මොත් මොනවද වැටෙන්න පුළුවන්? සිරසයි ලැබෙන්නේ. ඒක තමයි මේක පොදු දැල කියන්නේ. ඉලක්කම් නෙවෙයි අම්පුරු. රුපියල් 5 කාසිය තනියෙන් උඩ දැම්මොත් ඒ සිරසයි යන්නේ. ඔන්න හරි. එහෙනම් මේකට කියන්නේ ඒකට ගන්න ඕනේ පළවෙනි කාසිය ගන්නකොට බබළු 5ක් තියෙනවා. එතකොට රතු නිල් අරන් බෑ. අන්න එතන තමයි මෙතන අවුල තියෙන්නේ. එක බබළුවට එක ගානක් ලකුණු කරන්න. රතු 1, රතු 2, නිල් 1, නිල් 2, නිල් 3. පැහැදිලිද? විභාගයේ ඒගොල්ලෝ දෙනවා සාමාන්‍යයෙන් මෙතෙන්ට R රතු ඒවා R1 R2 ලෙස ලකුණු කරන්න. නිල් ඒවා B1 B2 B3 ලෙස ලකුණු කරන්න කියලා ඒගොල්ලෝ වරහන් ඇතුලේ දෙනවා. හත් කියලා කියන්නේ නැතුව red 1 red 2 blue 1 blue 2 blue 3 කියලා. හරිද? ඒකට ඒවා දාන්න. උකුත් කියලා නැත්නම් අපි මේ ඉන්නව දා මේ පැත්තට. දෙවන සැරේ ගන්නකොට ඒවමනේ තියෙන්නේ. ඉතින් රතු 1 රතු 2 නිල් 1 නිල් 2 නිල්. පැහැදිලි එතකොට අක්ෂරයටයි ලක්ෂරයටයි තෝරගන්නව අඳුර ගන්න ඕනේ. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ අපි මෙන්න මේවා ඛණ්ඩාංකයෙන් ලකුණු වෙනවා නේ. පළවෙනි රුපියල් දෙකේ කාසිය සිරස 10 කාසිය කාසිය සිරස. දෙකේ කාසිය සිරස පහේ කාසිය ආගේ මෙයා. පළවෙනි මෙයා. ඊළඟට දෙකේ කාසිය ආගේ පහේ කාසිය සිරස මෙයා. දෙකේ කාසිය. දැන් මේ මෙන්න මේ හතර තමයි මේ ලක්ෂ හතරේ නිරූපණය වෙන්නේ. මේ මොකද්ද? සිරසකේ කියලා හරියන්නේ නැහැ. එක සැරයක් අහලා දුන්නා. මේකට මෙතෙන්ට හේලාලා ඒ ලක්ෂ්‍ය නිරූපණය වන්නේ කුමක්ද? ඒක නිකන් මෙහෙම දිග හරියන්නේ. මේක දැන් නිරූපණය මොකක්ද කියලා මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ? ඒ ලක්ෂ්‍ය නිරූපණය මොකක්ද? රුපියල් දෙකේ කාසියේ සිරස සහ පහේ කාසිය අගේ කියලා කියන්නේ. සිරසගේ නිරූපණ ලකුණේ නැහැ. ඒක මෙතනක් තියෙනවා සිරසගේ. මේ ලක්ෂ්‍ය නිරූපණය වන්නේ රුපියල් දෙකේ අගේ සහ පහේ සිරස. හරියට අවුල කරලා යන්නේ නැහැ. දැන් ඔන්න මේ තමයි ලක්ෂ්‍ය ප්‍රස්තාවය. ඒ කියන්නේ අංගම් කොටස් දැලක ලකුණු කරලා තියෙන මේක. හරිද? හරි. දැන් අපි මේකෙන් ඉස්සර හදලා ඉන්න ස්වායත්තේ වටයි පරායත්තේ දෙකට. හරිද? ඉස්සර ස්වායත්ත. දැන් මේක බලන්නකො එතකොට. මේක ගන්නකොට විද්‍යාර්ථී කමෙන්ට් තියෙන්නේ. නේ දාපු පැට. දැන් අපි ගමුකෝ මෙහෙම එකක්. දාපු පැටයක් දෙපාරක් උඩ දානවා. සමබර දාපු පැටයක්. සමබර කියන්නේ මොකද? එකම අවශ්‍යතා එකම මේ පැති ඔක්කොටම එක සමානව තියෙන. එතකොට දෙපාරක් උඩ දාන්න. එහෙනම් මොකද නියම අවකාශය? මේ අක්ෂ දෙකට ගන්න. පළවෙනි වාරය දෙවෙනි වාරය. කැට දෙකක් උඩ දැම්මොත් AB කියලා A කැටේ B කැටේ. ඔන්න පළවෙනි වාරේ උඩ දැම්මා කැටේ මෙන්න දෙවන වාරය. අක්ෂ දෙකට තෝරගන්න ක්‍රියාකාරකම් දෙක. පළවෙනි සැරේ උඩ දානකොට වෙන්න පුළුවන් 1 2 3 4 5 6 1 2 3 4 5 6 දැන් ඒ කැටේ එක වැටලා B කැටේ එක පළවෙනි සැරේ එක වැටලා දෙවෙනි සැරේට එක ස්වායත්තනේ පළවෙනි සැරේ උඩ දැම්මා ඒක ඉවරයි දෙවෙනි සැරේ අරකට බලපාන්නේ නැහැ ස්වායත්ත. ඒකට මේක කොහොම වෙනවා මම කටේ ගහගෙන යනවා. ඉතින් මම තියා ගන්න ඕන ස්වායත්ත නම් ඕනම ගණනක් හදනකොට ස්වායත්තද පරායත්තද බලන්න. අර ජාල රේඛ යන්නේ කිව්වම මොනවද බලන්නේ? මතක ගන්න.
පන්ති ප්‍රාන්තර සමානද නැද්ද බලන්න ඉතින් සමාන නම් ලේසි අසමාන නම් හදන්න ඕනේ. ඒ වගේ මේක හැමතිස්සෙම සිද්ධි දෙකේ එකක් දෙන්නේ කතාල බලනවා මේක ස්වායත්තද පරස්වායත්ත නැහැ පරායත්ත නැහැ කියලා. ස්වායත්ත නම් කිසි අවුලක් නැහැ මේකේ තියෙන ඕම මේ පොතු දැලේ තියෙන සියලුම ලක්ෂ අදාළයි. ඔන්න ටික ඔක්කොම එක. දැන් ඉතින් මේකේ ප්‍රශ්න නෑ. මේ තමයි කියන්නේ කීයක් වෙනවද? 6 වරක් 36ක් වෙනවා. ලියන්න ගියොත් ඒක පණ යනවා නේ. හරි. එහෙනම් මට කියන්නේ මෙන්න මේ සිද්ධි. සමහරට කියන ඒගොල්ලෝ අදාළ සිද්ධිවල වට කරලා පෙන්නන්න කියලා. හරි. කැට දෙකේම ඔන්න සිද්ධිය මම ගන්නවා. කැට දෙකේම සමාන අය වැටීමේ සම්භාවිතාවය. දැන් මේකෙන් උත්තර ලියනකොට 1 2 3 4 5 6යි 6යි 36යි 36යි. ඒකෝ මේකෙන් අහන ඕනේ ප්‍රශ්නකට ඉන්නේ 36 හින්දා 36න් උත්තරේ. හරිද? ඕන සම්භාවිතාව 36යි. හරි. දැන් පළවෙනි ප්‍රශ්න කැට දෙකේම සමාන ආය ගන්න. සමාන ආය කියන්නේ 1 1 හරි 2 2 හරි 3 3 හරි 4 4 හරි. ඒ ටික මෙන්න මෙහෙම වට කරලා පෙන්නන්න. කිව්වොත් නැත්නම් වට කරගන්න එක ලාභය අපිට ගණන් කරන්න ලේසි. 1 2 3 4 5 6ක් තියෙනවා. 36න් 6යි එහෙම දීපල් ලක් හම්බ වෙනවා. 6න් එක ලියුවොත් ඒක හොඳයි. කැට දෙකේ ආය ගණන් වල එකතුව 5ට අඩු වීමේ සම්භාව්‍යතාවය. කැට දෙක දැන් උඩ දානවා කියන්නේ. කැට මේ වාර දෙකේම ලැබෙන අය ගණන් වල එකතුව 5ට අඩු වෙනවා කියලා කියන කොටුවක් අල්ලනවා. ඒතකොට මෙතන 1යි මෙතන 3යි අවශ්‍යය දෙන්නේ. ඔව් 1යි 3යි 4යි 5ට අඩු දෙන්නේ. මෙතන 3යි මෙතන 3යි ආවොත් දිනුන 3යි 3යි 5ට වැඩි ආකාරයක්. හරිද? එතකොට 5ට අඩු නැහැ. මෙතන 3යි මෙතන 2යි ආවොත් එයා දිනුන 3යි 2යි 5යි කරායි. එයා කිව්ව 5ට අඩු. හරි. දැන් බලමු මේකේ කොහොමද ඒ ප්‍රශ්නේ කියන්නේ. ඒක පස්සේ වට කරගමු ඈ. හරි. 1 1 2යි මෙයා හරි වුණා පිටක් තියාගන්න. 1 2 3යි 5ට අඩුයි හරි. 1 3යි 4යි 5ට අඩුයි. 1 4යි 5 බෑ. ඉතින් පස්සේ බෑනේ ඉන්නේ වැඩි වෙනවනේ. 2 1 3 හරි 2 2 4 හරි 2 3 5 බෑ ඊට පස්සේ එකක්වත් බෑ ඉන්නේ වැඩි වෙනවනේ මේ පැත්තේ 3 1 4 හරි 3 2 5 බෑ ඊට පස්සේ එකක්වත් බෑ ඒ ඉන්නේ වැඩි වෙනවනේ 4 1 5 බෑ මේ එකක්වත් බෑ මේක කොහොමද බෑ මෙතනින්ම පහ වෙනවනේ එතකොට මෙන්න මේක හරිනේ කොහොමද කියලා හරි ඔන්න තියෙනවා මේක තමයි දැන් මේක A සිද්ධිය කියලා ගත්තොත් මේක B සිද්ධිය කියලා ගත්තොත් B සිද්ධිය සම්භාව්‍යතාව විදිහට 36 කයි දෙකයි තුනයි හතරයි පහයි ඒකත් 36යි දැන් මෙහෙම ප්‍රශ්නයක් හිතමු අහයි A හා B සිද්ධිය අන්‍යයන් වශයෙන් බහිෂ්කාර හේතු දක්වන්න කියලා A හා B සිද්ධිය අන්‍යයන් වශයෙන් බහිෂ්කාර හේතු දක්වන්න අනිවාර්යයෙන් බයිස්කාර නොවේ හේතු මේ දෙකට පොදු ආයතන තියෙන පොදු ආයතන තියෙන බෑකවර සිද්ධ වෙනවා. කවුරු හරි ඔක්කොම කළොත් ඔක්කො ඉස්සර ඕකේ කැට දෙකේ එකතු පහට අඩු වෙන එකේ පොතුවා. තව කෙනෙක් පුතන ඔය දෙකේ සමානයි වගේ. ඉතින් එක එක වටනම දෙන්නම දිනු. එක එක වටන අරය දිනු මැද එක එක වටනම එකට 1 1 2 පහට අඩු එක නම් දිනු. 1 1 2 සමානයි යන්නේ මේ එයා දෙන්නම දිනන අවස්ථා දෙකක්. එහෙම තියෙන්න බෑ. අනිවාර්යයෙන් බයිස්කාරය. ඒක කියන්නේ මෙහෙම සිද්ධියක් යනකොට මෙහෙම මොහොම සිද්ධියක් ආවනේ එතකොට මේක අනිවාර්යයෙන් බාහිරකාරයක් කැපිලා නැහැ පැහැදිලි ඒවා ඒවත් ඉතින් අහන්න පුළුවන් හිතුවා ප්‍රශ්නට ඉඳලා 100න් ඉන්න ඕනේ මේ සිද්ධි දෙක AB නම් ඒ හාදී අනිවාර්යයෙන් බාහිරකාරය ඒක කියන්නේ අනිවාර්යයෙන් බාහිරකාරය නෙවෙයි හේතු පොදු භාගයව දෙකක් ඇතිලා ඉන්නේ කියලා කියන්නේ හරිනේ දැන් හදපන් පළවෙනි අංකයට ප්‍රශ්නේ දිගේ ඒක ගන්න එකේ අනිවාර්යයෙන් 10යි නේ සායත්‍යව 10යි. පරායත්‍ය විතරයි කොහේ. දැන් සායත්‍යව 10යි. අපි 10යි ගලපුවා. දැන් පරායත්‍ය තමයි අපි ඉගෙන ගන්න ඕනේ. එකේ සිට 6 දක්වා අංකයේදී A දාගන්නට එකේ සිට 4 දක්වා අංකයේදී B දුන්නා. එකේ සිට 4 දක්වා අංකයේදී B දාගන්නට කොහොමද? අර කැටීම 4 ඉඳලා මෙහෙම චතුස්කලාකාර කැටයක්. එකේ ඉඳලා 4. පැති 4 4. මේක එකේ ඉඳලා 6ට. මේ වගේ දාගෙන ඒක පැති 4ට 4 ලියලා නෙමෙයි මේක 1 2 3 4 5 ලියලා මේකේ 4යි තියෙන්නේ සාවිදි චතුස්කල මතකද සාවිදි චතුස්කල ත්‍රිකෝණ තියෙන්නේ 4ක් වැටෙන පැත්තේ ඉන්නේ යට පැත්ත මේකෙත් එහෙම වුණා යට පැත්තම ගන්නවා
සාමාන්‍ය මේ කැටේ නම් මුල පැත්තේ වැටෙන පැත්ත හරියට යන්නේ මේකේ අරකට මේකේ ස්පර්ශ වෙන පැත්ත සලකලා තමයි අපි උත්තර ලියන්නේ මේක. අර අපව බලලා වුණ කියන්නේ. හරි. දැන් කොයි පැත්තටද ගන්න එක්ස් අක්ෂයට ගන්න තිරස් අක්ෂයට මේක ගමු. ලේසින් ඕක නම් මම පොතේ දාලා තියෙන ඕන එකට ගන්න පුළුවන්. දැන් කැමති එකට ගන්න. මම මේ පැත්තට ගන්න ඕනනම් මෙහෙම අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඝනාකාර කැටේ මේකට චතුස්තරාකාර කැටේ කියනකොට නැත්නම් යන්දාන කේස් උත්තරය. 1 2 3 4 5 6 1 2 3 4 හරි ඔක්කොම ටික ලකුණු කරගෙන සොයාගන්න මේ දෙක ඒ සොයාගන්න කැට දෙක වෙනම උඩ දාන්නේ අර කැටේ ඒවා මේකට කොහොමද බලපාන්නේ කියවන්නේ හරිනේ මේ තියෙන සියලු දේ හැකියාව ඝනාකාර කැටේ AB කියලා තියෙනවා නම් AB දෙන්න නැවේ ඉන්නේ මේක තේරාන මේකට විචාන අනිත් ඒක අමුතුයි AB කියලා දීලා තියෙනවා නම් AB ගන්න එතකොට A කැටේ වැටෙන්න පුළුවන් නම් මේ පැත්ත B කැටේ වැටෙන්න පුළුවන් නම් මේ පැත්ත මේ ආදී අවකාශයේ එතන ලක්ෂ ප්‍රස්ථාරය කියන්නේ ඒක කපලා කොටු දැල කියලා දාන්න ලක්ෂ ප්‍රස්ථාරය කියන කපලා කොටු දැල කියලා දාන්න දැන් ලක්ෂ ප්‍රස්ථාරය කියලා දෙන්නේ නැහැ ඒගොල්ලෝ කොටු දැල කියලා දෙන්නේ හරි කැට දෙක අලුවද ඒක ඇඳලා ඉක්මනට ගන්න කැට ගන්න හරි පළවෙනි ප්‍රශ්නේ කැට දෙකේ ආය ගණන් සමාන කැට දෙකේ සමාන ආය ගණන් ලැබීම සඳහා ඕන වට කරන්න බැරියව අතරින්ද වට ගන්න පුළුවන් යාව වට කරමු ඕනේ නැහැ සමාන ගණන් 1 1 2 3 3 4 මේක තමයි පළවෙනි ප්‍රශ්නේ 6 වරක් අතර 24 ඉන්නේ 24 4 දෙක සුළු කරන්න ඕන සුළු කරන්න නැත්නම් ලකුණු දෙනවා බය වෙනවා කැට දෙකේ අය ගණන් එකතුව 6ට අඩු වීමේ සම්භාව්‍යතාවය ඒක ඉස්සලා තියාගෙන පස්සේ වට කරන්න එකතුව 6ට අඩු 6ට අඩු කියන්නේ 6ට 6 බෑ 1 1 2 1 2 3 1 4 මේ ඔක්කොම හරි 2 1 3 2 2 4 2 3 5 2 4 6 මේක බෑ මෙතන තමයි 3 1 4 3 2 5 3 3 6 බෑ මේක බලන්න වැඩක් නැහැ මොකද 4 1 5 මේක හරි 4 2 6 බෑ ඉතින් එකක්වත් බෑ 5 1 6 බෑ ඒකට මෙන්න මේ 3 2 5 එකක් හරි හරියට බලලා පට කරගෙන මේවා සමහර ඇවිල්ලා යයි අපි දකින්නේ 1 1 2 1 2 3 1 3 4 1 4 5 2 1 3 2 2 4 2 3 5 6 බෑ 3 1 4 3 2 5 3 3 6 බෑ ඉතින් හරියට 4 1 5 හරියට ඒකට එනවා 1 2 3 4 5 1 10 මේ දෙක අනුන් වශයෙන් බහිස්කාරද නැහැ පොදු වල තියෙනවනේ අනුන් වශයෙන් බහිස්කාර නෙවෙයි ඕනන්ට මොනකයි අපි ළඟ මේ අපි අනුන් ඒ හරිය ගන්න පාරකටවල තියෙන අපි ඕනේ එකම අදහස කියන්නේ 3 පබුල් එක වර්ණ දෙකකින් ලැබීමේ නෙසොයි කැට දෙකේ ආයතන එකතු ඔත්තේ සංඛ්‍යාවක් තියෙන සම්භාව්‍යය ඒක නම් කවුවත් කරුනේ ඒක නම් මොකද වට කරන්න බැරි දෙයක් නැත්නම් ඒකත් ඔක්කොම බෝලයක් ගන්න එකතුව ඔත්තේ 1 1 2 දෙක ඉලක්ක බෑ 1 2 3යි තුන ඔහොම රවුම් කරමු මොකද ඒවා කැණි නෙමෙයි මේවා වට කරන්න බෑ 1 3යි 4යි බෑ 1 4යි 5 2 1 3යි 2 1 4යි 2 3යි 5යි බෑ අනේ මොකද එකතු කරගෙන උත්තේ ඔත්තේ වුණා රවුම් කරන්න අනිත් වාතය 3 1 4 බෑ 3 1 5 හරි මේක හරි මේක 4 1 5 හරි ඒක හරි එකක් හරි එකක් නෙන්නේ මේක අලරස නරක මාරු එතන දෙවරක් 6 12ක් නේ 2 4 6 8 10 12 27 12 හරි ඊට පස්සේ පබල් ගන්න එක ආපසු දමනු ලැබේ කියන එකයි පිළිගහලා තියෙන්නේ. විභාගයේ සමහරකට තද අකුරින් බෝල්ඩ් කරලා අච්චු ගහලා දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඒක ටිකක් ගහ ගන්න ඕනේ. ආපසු දමනු ලැබේ කියන්නේ ස්වායත්තයි.
පළවෙනි ගන්නකොට කබල පහක් තිබුණා දෙවෙනි සැරේ පහම තියෙනවා. එනවා දෙවියන් එක සායතය කියන්නේ ඒකයි. පළවෙනි සැරේ ගත්ත එක ආපහු නොදාගත්තොත් ආපසු ධම්ම නොලැබෙයි කියලා දැම්මොත් අනිවාර්යයෙන්ම කරායයි. එතකොට අපි බලමු ප්‍රශ්න කරගමු මොකද වෙන්නේ. දැන් මේක හතරෙන් ලකුණු කරන්නේ සාර්ථක කියලා දැන් මේක තේරුම් ගත්තට ආපසු ධම්ම ලැබෙයි කියන්නේ නොකිය කියලා තියෙන්නේ මේක සායත් කරගන්නilla කියන එක තමයි. හරිනේ? ආපසු දැම්මහම පළවෙනි සැරේ පහක් තියෙනවා දෙවෙනි සැරේ පහම තියෙනවා. බලපාන නැහැ. හරි. ඒක මම දක්ෂ වෙන්න කරන්නේ පළවෙනි ගැනීම මේ පැත්තට ගත්තොත් මේ පැත්තට දෙවියන් ඕන එකක් ගන්න මාරු ගන්න කමන්නේ. මේ පැත්තට බලනවා මේ පැත්තට දෙවියන් ගන්නත් කමන්නේ. නියදී අවකාශයේ මොනවද තියෙන්නේ? රතු තුනයි නිල් දෙකයි. එතකොට මේකට ගානේ රතු 1 2 3 නිල් 1 2. හරි. රතු 1 රතු 2 නිල් 1 නිල් 2 මේ අනිත් විශ්වාස ආයතන පරාජය බලන්න ඕනේ අංක වෙයි. හරි දැන් රතු එක වෙන්න පුළුවන් පළවෙනි සැරේ රතු එක ඒක ආපහු දැම්ම ආයෙත් රතු එකයි අවුලක් නැහැ. ඔක්කොම තියෙනවා සායතන ඔක්කොම තියෙනවා විතරයි ගන්න. හරි. දැන් මේ අවකාශයේ පතරපා 25 ඔක්කොම උත්තරේ. ගන්න උත්තර. පුළුවන් ඒවා වට කරන්න ඒවා එහෙම කියනවා නේද ඉස්සෙල්ලා කියලා. කැට උගතරගත් කබළු දෙකම කර නෙමෙයි දෙකම රතු පාට වීමේ සම්භාවිතාව. උගතරගත් කබළු දෙකම රතු ගොඩ පරිස්සමනේ. රතු එකද දෙකද කියලා අපට අදාළ නැහැ. රතු වෙන විතරයි ඒක. ඒ වගේ ලේසි ක්‍රමයකට තියෙනවා මෙහෙම. පළවෙනි ගැනීමේදී රස වෙනවනේ මේ තීරු දෙකේ දෙවෙනි ගැනීමේ මේ තේරි දෙක. එතකොට මේ දෙකටයි මේ දෙකට හරියන මෙච්චරයි තියෙන්නේ. නැත්නම් රතු මේක හරි රතු මේක හරි රතු නිල් බෑ රතු නිල් බෑ රතු නිල් බෑ රතු හරි හරි. සමහරවිට ඒක රතු ගාන පිටම රවුම් කරලා ගන්න හදලා. රතු එක නෙමෙයි රතු දෙකම රතුනේ. එතකොට 25න් 4යි. ඒකයි. ඊළඟට කබළු දෙකම එකම වර්ණයෙන් ලැබීමේ සම්භාව්‍යතාවය. එකම වර්ණය කියන්නේ රතු ආවත් හරි නිල් ආවත් හරි. එතකොට මේ ටික තියෙනවා නිල් මේ ටිකත් නිල්. එතකොට මේ ටික ඔක්කොම එනවා. මෙහාත් එක්ක 9 වෙනවා. 9 අතරයි 10. තේරුණාද? මේ හතරත් අයිතිනේ එකම වර්ණයේ මේ 9ත් අයිති නිල් නිසා. මේගොල්ලෝ බෑ නේ රතු නිල් මේගොල්ලෝ කර වර්ණ දෙකෙන් මෙතන වර්ණ දෙක. ඊළඟට කබළු දෙක වර්ණ දෙකකින් ලැබෙන්නේ සම්භාවිතයි. එතකොට ඉතුරු ටික මේ ටිකක් ඔන්න ලකුණු කරලා ඉතින් වැඩි ටික කඩල් වෙනවා. ඕම. මේ කරන්න ඕනේ නම් උත්තරය අරගෙන මේ ටික රතු නිල් මේ තුන හරි. රතු නිල් මේ තුනක් හරි. මේවා බෑ. ඉතුරු ටික නෙකින් දෙකම මේ තියෙන 6යි 12. 25න් 12. එහෙනම් 10 වන එක ලොකු ගැටලුවක් නේ 10 වමද තියෙනවා කරන්නේ. හරි. ඊළඟට 4 යටත් පිස්සෙන් එක්පමණක්වත් රතු පාටින් අපි අර මේක ඉදිරි කරන්නේ උලක පාටින් යටත් පිස්සෙන් අඩු ගානේ එකපමණක්වත් රතු වෙනවා. එතකොට ඕගොල්ලෝ හිතන්නේ එකපමණක්වත් රතු වෙනවා නම් දෙකම නිල් වෙන්න බෑ. මේ දෙකම නිල් වෙන්න බෑ. එකක් හරි රතු වෙනවා. දැන් මේක ප්‍රශ්නයක් නෑ. අඩු ගානේ එකක් හරි රතුනේ. දැන් දෙකම රතු නම් එකක් රතුනේ. දෙකම රතු පුළුවන්. රතු නිල් පුළුවන්. දැන් මේ පැත්තෙන් රතු නිල් මේකෙදි එකක් රතු එකක් නිල්. එකක් රතු නම් නැති අඩු ගානේ එකක් හරි රතු වෙනවා. මේවා ප්‍රශ්නයක් නෑ දෙකම රතු. මේ ටික ඔක්කොම හරි. මේ ටිකත් ඔක්කොම හරි. මේ පැත්තෙන් රතුනේ. මේ ටිකත් මේක හරි මේක බෑ. දෙකම නිල්නේ. එහෙනම් මේ දෙකක් හරි. ඇයි මේ පැත්තෙන් රතු වෙනවනේ. එතකොට එක
එකක් රතු ඒවත් හරි දෙකම රතු ඒවත් හරි අඩු ගන්නේ යටත් පිළිසෙන් එකක් වාසේ එක්ක නැහැ අඩුම ගන්නේ එකක් එතකොට මේ තියෙන්නේ එකක් රතුව මෙතන 6යි මෙතන 6යි මේ තියෙන්නේ දෙකම රතු එක ඔක්කොම ටික මෙන්න මේක ඔක්කොම මම අහලා දින අපරෙන් හැදින්නේ මකන්න පුළුවන් නොකරන දේ මකන්න බෑ මෙන්න මේ ටික තමයි ඔක්කොම සෙට් වෙන්නේ මේ දෙකම නිලියව බෑ මේක මෙයා දෙන්නම රතු එකක් රතු එකක් නේ රතු එක පැත්තකින් හරි රතු කියෙනවා අඩු ගන්නේ එකක් හරි රතු එතකොට කීයද දෙන්නේ 2 4 6 10 12 10 එහෙම නැත්නම් අර 9 අඩු කරගන්න හරි දැන් කරා මේකම පරායත් වලට දාලා තියෙන අහගන්න. පරායත් අපි කරන්නේ 10 පන්තියේ බලන්න පරායත් කියන්නේ මේකේ දින සාමාන්‍යයෙන් හරි මේක ඉවර ගන්න. පරායත් කියලා අඳුර ගන්න එහෙම පරායත් කියලා කියන්නේ නෑ ඒගොල්ලෝ. අපි අඳුර ගන්නවා ඒක තියෙනවා සිද්ධි. දැන් හිතන්නකෝ පන්තියේ ඉන්න ළමයි ගමේ ඉස්කෝලේ ඉන්නවා පිරිමි ළමයි 3 දෙනයි ගෑනු ළමයි 4 දෙනයි හරිද දැන් මේ පන්තියක නායකයෙක් සහ උපනායකයෙක් තෝරන්න ටීචර්නෝ සාමාන්‍ය කොහොමද තෝරන්නේ ගමේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ළමයි ගන්න පොඩ්ඩයි ඉන්නේවා ඔක්කොම කවුරුද ඉන්නවද හරි පිරිමි ළමයි 3 දෙනයි ගෑනු ළමයි 4 දෙනයි ඔක්කොම 7 දෙනයි ඉන්නේ උසස් පෙළ පන්ති ඉතුරු වෙලා. දැන් මේ පන්තියේ නායකයෙක් තෝරන්න ටීචර්න අවුරුද්දේ පටන් ගන්නම දවස්. ඇවිල්ලා පන්තියේ සාමාන්‍ය තෝරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් තෝරන්නේ අකුරු ලස්සන ටිකක් පරිස්සට. හොඳට ස්මාර්ට් වට ඇඳලා ඉන්න ළමයි තෝරන්න බෑ නැත්නම් පන්තිය නියෝජනය කරන්න ප්‍රින්සිපල් ළමයට අරින්න බෑ. නේද? ඊළඟ එතන දෙකට නෑ ළම කරගෙන පෙරපුවා වගේ උදාහරණ එකක් දෙන්න ගණන් ගන්නේ නෑ නේද? නේද? ඒක ටිකක් හොඳට මොකද වෙලා ඥාවේ කියලා නිකන් අරයා මොකද ආවේ කියලා අහනවා නෙමෙයි ඇති එහෙම තමයි හැටි. ඇන්නේ මයින් රහක් නෙදින්නේ අපේ. ඔව්. ඒ නිසා මේ ඇන්නේ මනින්න බෑ. ඒ කියන්නේ හොඳ මතක තියාගන්න ඕනේ. ඒකකින් ඒ මාත් මනින්නේ මිනිස් වැඩිනේ තමයි. ඒ සාරණදල කියනොත් මොකද ආවේ? කලිසමෙන්දල ටයි ගන්න ටයිස එහෙම තමයි යන්නේ. සමහරට කලිසමෙන්දල මේ ඒ කලිසමෙන්ද මනසේ සාරණදල කිය මොකද ආවේ කියලා අහන්නේ. අර තරමෙන් කලබලෙන් යනවා කියනවා. එහෙම තමයි හැටි. ඒකම කතාවක් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ ගන්නත් ඕනේ. අර මහා දිසාපති කෙනෙක් පොලිසියට ගිහිල්ලා ඇවුල වවලන් හිටියා මහා දිසාපති. කොයි මන්ද ඒ කාට පැත්ත කතාවක්. මහා දිසාපති පොලිසියට ගියාලු එයා ගමේ හොඳ ගමේ කෙනෙක්. උසස් වීමයිල දක්ෂයෙක් වෙනගෙන මධ්‍ය මහා විද්‍යාලේ ඉගෙන දිසාපතිට. එයා මොනවාර දවසක ගියාලු එයාගේ ගෙදර කිව්ව හරක් ඇති කරනවා. හරකනේ කියලා පොලිසිය ගිහලා කමිනිලා ගත්තා. ඒ දානින් දෙලින් කියලා දැන් එතන ගිහින් බාහුව දෙනවා. අවුරුද්ද ගණන් ගන්න යනවා මෙහෙන් යනවා පාරේ පැමිණිලි කියලා තැන දෙලින් ඉන්නවා. හිටපුවාම පොලිසිය මාර්කේ කියලා ඇයි ලොකු නැහැ. මේ මට පැමිණිලි දාන්න ඕන කියනවා මොකද කිව්වා. හරිද? ඉතින් එතන නෝන ඇවිල්ලා නැහැ තව ඉන්නේ කියලා යන්න ගියාද. ඊට පස්සේ මම ඉන්නවල නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් නෝනලා දෙන්නෙක් ආවා. දෙන්නේ කියලා දෙන්නක් ඉතින් හොඳටම කයි කරන්න. කච්ච කයිනකොට එක මොහොතකින් කියනවා ඇයි ලොකු නැහැ. හරිද 100 හරියට. මේ මට පැමිණිලි දාන්න ඕනේ නෝන. මොකක් වෙනද මගේ හරකෙක් නැත. හරකෙක් නැතුණාට මෙහෙන් මොකටද හරක හොයාගන්න බෑ කියලා නිකන් පොඩි නෝන්ගේ පුතාලා ඊට පස්සේ නැයිටි මේ ඊට පස්සේ නම ඇහුවා. නම කිව්වා මොකක්ද. රස්සාවක් කරනවා. ඔව්. ඔය අංකරු කාර්යාලයේ ආයෙ මොකද කරන රස්සාව සම්පර්කාරයයි. ඉතින් මේ ගැට මල් පැනලා බැලලා යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ආයෙ තව ටිකක් කරලා ඉන්නවා. ආයෙ කෙනෙක් ආවලු කොහෙද රස්සාව සම්පර්කාරය. සම්පර්කාරය කරන්නේ සම්පර්කාරයේ දිශාපතිද? ඔව් එහෙම හිතාගන්න කිව්වා. ඇයි දැන් මෙයා තරහින් ලොකුම තමයි දිශාපති. බැරි නම් මෙයා මහ දිශාපති. ඊට පස්සේ අර මිනිස්සු නැගිටලා සමාවාරයෙන් වැඳලා එහෙම තමයි. කවුල වවාගෙන සාරමයි කමිසේ ඉඳලා ගිහින්
වෙච්ච දේ අර මිනිස්සුන්ට අන්තිමට දැන් ඒ NUCC මාරු කරලා රටේ ගන්නත් එහෙමත් කරනවා පවුල් එකට ඔක්කොම ටික මාරු. එහෙම කරගෙන මනුස්ස ගන්න කිව්වා. ඒ කියන්නේ පැමිණිලි ආගෙන ඊට පස්සේ ගෙදරට යනකොට ජීප් එක පොලිසියට ගෙදරට ගිහිල්ලා පැමිණිලි විභාග කරන්න. මෙයා යන්න කලින්. හරි. ඊට පස්සේ කිව්වා එහෙම තමයි වැඩි. අන්න ඒකයි වැඩි අර ඇඳුනේ කියන්න බෑ. ඒ කියන්නේ මම තීරණය කරන්නේ ඔයගොල්ලෝ දැන් මේ තීරණය කරන්න කලින්ද. හැබැයි හොඳට පිළිවෙල ස්මාර්ට් එක ඇඳගෙන යන ඕන කෙනෙකුට ඒකට පොඩි වාසියක් තියෙනවා. දැන් මෙහෙමයි. හොඳට ඇඳගෙන අර නිකන් එන්නේ කෙලිලා වැඩි එන්නේ නැගෙන නැත්නම් හොඳට මේක එකට ඇඳගෙන යන්නේ ඒක පොඩි chance එකක් තියෙනවා. හරි. දැන් අහගන්න. මේ ළමයි හත් දෙනාව තෝරන්නේ අපි එහෙම නෙමෙයි. නැගිටින්න ඔයා නැගිටින්න කියලා එකෙන් නැගිටිනවා. ඔයා තමයි නාම. මොකද දන්නේ අපිට කියන්න බැරි දන්නේ. හරි. ඊට පස්සේ ඔයා තමයි උපනායි. එච්චරයි. අහමුලෙස් තේරෙයි. එහෙම තෝරන්නේ නැහැ දැන්. එහෙම තෝරන්නේ නැහැ. ඉස්කෝලේ තෝරන්නේ ක්‍රීඩාවට ඉන්න අය, දක්ෂ අය, පරිසර අය, ගෙවල් ළඟ ඉස්කෝලේට ළඟින් ඉන්න අය, මොකද හදිස්සියට ඕනෑම විදිහකින් මොනවා හරි අඩුපාඩු වෙන්නේ එහෙමයි. දැන් මේක තමයි අහමුලෙස්. දැන් මට කියන්න මේ පන්තියේ නායකයා සහ උපනායකයා තේරුම් ස්වායත්තද පරායත්තද මට ඕන කරලා තියෙන්නේ ඒක කියලා. ඉතින් ස්වායත්තද පරායත්තද මොකද ක්‍රියාකාරකම් එක? නායකයා තේරීම උපනායකයා තේරීම. ස්වායත්තද පරායත්තනේ. ඇයි? දැන් නායකයා තෝරනකොට මිස් නෙගටිව් වලින් කියන්නේ මේ ළමයා. දැන් එතකොට ඒ ළමයා තෝරන්නේ මිස් නෙගටිව් 1 1 3 4 5 6 7. දැන් මේ නායකයා තෝරලා එයාම අයින් කරනවා නේද? දැන් එයාම ආපහු උපනායකම යට දෙන්න බෑ. එයාම අයින් කරනවා. දැන් ඉන්නේ ළමයි 6 දෙනා මිස් උපනායක තෝරන. ඒ කියන්නේ පළවෙනි නායකයා තෝරන්න 7 උපනායකයා 6 අන්න පරායත්තයි. ඇයි ඔන්න ඕගිය දෙනවා. එතකොට ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේ ක්‍රියාකාරකම් දෙක ස්වායත්තද පරායත්තද. හරි. පරායත්ත උනහම තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ සිද්ධි දෙක මොනවද දන්නේ බලලා ඔයගොල්ලෝ හොයා ගන්නවා ආයෙත් පොඩි දිනන ගන්න. අර බස් එකේ හිටගෙන ඉන්නවා සීට් දෙකක් ඉස්සෙනා ඒ සීට් දෙකේ හිටගෙන ඉන්න වාඩි වෙන්න පුළුවන් කරමු. අසල් බලන්න ඈ. දැන් පොඩි කෙනෙක් කියලා මදිනවා සීට් එකට ගන්න. හරි. දැන් මෙන්න පරීක්ෂණය හොඳට අහගන්නකෝ. සතු පළවෙනි ගානම කියාගෙන දෙවෙනි ගෝල් හණින් අදින්න. සතු 3යි නිල් 2යි. පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. ඉස්කෝලේ කරගෙන විතර අවුරුත් නැහැ. දැන් මොකද ක්‍රියාකාරකම් 1 2 3 දාගන්න එකයි. මෙන්න එකයි පරීක්ෂණය. දැන් ඔයගොල්ලන්ට මේ බාහිර දීලා දෙනවා. ඔයා එකක් අරගෙන පාට ලියාගෙන මේ සුඩින් කියන්නේ. අපව දාන්න එපා. අත දාන්න තව එකක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ආපසු නොදමා. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය රහිත වචන. ප්‍රතිස්ථාපනය කියන්නේ ආපහු දානවා සහිතව තුොත් දාලා රහිතව තුොත් නැතුව. එහෙම නැත්නම් ආපසු දමා කිව්වොත් ආපහු දාලා ආපසු නොදමා කිව්වොත් ඒක තේරෙනවද? හරි. එතකොට මේක ප්‍රතිස්ථාපනය රහිතව දෙවෙනි ගන්න. එතකොට පළවෙනි සැරේ ගත්තොත් මෙයා රතු දෙක આવොත් දෙවෙනි සැරේ එක්කනට රතු දෙක ඉන්න බෑනේ. එහෙනම් මේ හරියට කළා නෑ පරීක්ෂණ. සර් මට නම් දෙපාරම රතු දෙක ආවා. තමසරි කියන එක තේරෙලා නැහැ නේද? ඒක තමයි කියන්නේ. ඇයි? රතු දෙක අරගෙන මේ සුණින් කියලා අත දැම්මහම ආයෙ රතු දෙක එන්න බෑ. ඒ කියන්නේ මේක දාලා. එතකොට ප්‍රතිස්ථාපන සයිඩ් සොයා. දැන් මේක වෙන්න බෑ. ආයෙ වෙන්න බැරි මොනවද? රතු එක රතු එක වෙන්නත් බෑනේ. රතු එක ඉස්සලා ඊළඟට රතු එක වෙන්න බෑ. රතු තුන ඒකත් බෑ. හරිද? නිල් එක ඒකත් බෑ. නිල් දෙක ඒකත් බෑ. මේ මොකද මේ එක සැරේ ගන්න මේ මෙච්චර ගොඩක් දිය හැකියාව. ඒක තමයි පරිස්සම් වෙන සම්බාරය. පළවෙනි සැරේට කාට හරි නිල් දෙක පබළුවාව දෙවෙනි සැරේ නිල් දෙකේට බෑ. ඇයි නිල් දෙකේ ඉන්නේ? ඒ වගේ දෙයක්. ඒකට මේක අපේ නියම අවකාශය අයින් වෙනවා මේ කණ්ඩායම. පැහැදිලිද? හරි. එතකොට ඒක මට කියන දේශි දෙයක් කියනවා. ඔන්න පළවෙනි ගැනීම වෙන දෙවන ගැනීම. පළවෙනි ගැනීම මොනවද? ක්‍රියාකාරකම් රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2. රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2. ලක්ෂ ටික වෙනස් වෙන්නේ නැහැ. මේ ලක්ෂ ටික එහෙමයි සායත තුනක් පරායතන. දැන් මේ තියෙන ලකුණු කරන ලක්ෂ වලට අවුල තියෙනවා. සායත නම් මොකද මේක ඔක්කොම එනවා. සායත එකේ මේක තේරෙනවා. නමුත් පරායත එකේ මෙන්න මේ කණ්ඩායම අයින් කරනවා. ඒක අපි ඉස්සෙල්ලා මේගොල්ලෝ අයින් කරගෙන ඉන්න. නැත්නම් කරදරයි බලන්න. රතු 1 බෑ. පිට දීපා. රතු 2 ඉන්න බෑ කාටවත්.
පළවෙනි සැරේ රතු දෙක ඇවිල්ලා දෙවෙනි සැරේ රතු දෙක එන්න බෑ. රතු තුන එන්නත් බෑ. නිල් එක එන්නත් බෑ. නිල් දෙක එන්නත් බෑ. ඔන්න නැති ටික ලකුණු කරා. ඊට පස්සේ ඉතින් කට ගාලා අටගාලා කටේ දාගෙන යන අනිත් ඒවා. නැත්නම් හොය හොයන් යනවා කොයි වල නැත්te කොයි වල තියෙන්නේ කියලා ඈ. ඔය මම වෙලාව ඉතුරු කරගෙන නම් ඉස්සරහ එකේ මාක් කරගන්න. දැන් එතකොට මේ ලක්ෂ ටික නියජ අවකාශයට ආයි නෑ. එතකොට 5 වරක් 5 25යි, 6 2 3 4 5 20 උත්තරේ. 25 නෙවෙයි ඈ. ඒකට ලේසි විදිහක් කියන මෙන්න මේක. මේක මේ කණ්ඩායමකට තලේ හැම කිසිම නිකන් රිපෝනාස්ටක් වගේ නෙමෙයි. කතරේ ටික නේද? ඒක මෙන්න මේ මෙතන මූල ලක්ෂ්‍ය වගේ මෙතන හරහා යන එකට අපි කියන්නේ ප්‍රධාන විකාරය. මේ ප්‍රධාන විකාරණයේ අවයව ඉන්නේ නැහැ. පරායත් ඒවා. අන්න ඒක මට විග්‍රහයක්ම හරි. මෙන්න මේ මුලෙන් හරියන විකාරණයව මෙන්නේ නැහැ. ඒක 100%ක්ම නෙවෙයි 99%ක් මෙහෙම වෙන්න පුළුවන්. හරිද? මේක කියන්නේ නැහැ. ඒක පරායත් කියමුන අවුරුදු මැදට නෑනේ. කියලා මට තියාගෙන ඔයලා බලලා හරියට කරන්න. පොඩි අදහසක් තියාගන්න. පරායත් නම් මේ ප්‍රධාන විකාරණය අනිත්‍යන්නේ නැහැ කියන එක මතක තියාගන්න ලකුණු කරන්න. ඈ. හරි. දැන් ඊට පස්සේ උත්තර අර විදිහටම තියෙනවා. පබළු දෙකම එකම වර්ණයෙන් වෙන්න පුළුවන්. පුළුවන්. එකම පබළු වෙන්න බෑ දෙපාරම. එකම පාට එන එක පුළුවන් නේ. සත්‍යය කරත් ඒත් මේ ටිකම තමයි. එකම වර්ණ රතු. මේ දෙන්නා කොටුනට ගමන්නේ ඒක පොළු නෑනේ. රතු. තව දෙකක්. මොනවාද? අර තුනක් කියන්නේ ratu nil bෑ ratu nil bෑ ratu nil bෑ nil ratu bෑ nil එකම වර්ණය කියන්නේ 3 6යි 6යි අංගෙදී අර වාග්ගු බලන්න හරි පටන් ගන්න හැමදේම ඕකමයි ඉතින් බලන්න මම කලින් ගන්න නැන්ද ඒකයි කරන්නේ හරිද ඔයගොල්ලන් ලේසි ඔක්කොම කොට ගහලා දෙන්නේ විභාගයට සාමාන්‍යයෙන් කොට දාලා දෙනවා කොට දාලා දීලා යන්නේ කියන්නේ මොකද ලකුණු 10 විනාඩි 10 නෙකින් 14ක් විතරක් තියෙන හරි උත්තරට ලියන්න බලන්න අරවා මේ නියති අවකාශයේ කොට දාලා ලකුණු කරන්න කියලා දාගන්න මේ අරවා වට කරත් කමක් නැහැ වට කරන්න කිව්වොත් අනිවාර්යයෙන් වට කරන්න ඕන නැත්නම් ලකුණ කඩු වෙනවා. වට කරන්න නැතුව හදුවොත් ඔයගලන්ට ඒක වර්ධින්න බලන්න ඒක වට කරගන්නේ කොහොමදයි? පබළු දෙකම එකම වර්ණයෙන් ලැබෙන නිසා මම ඔය වට කරලා තියෙනවා. එතකොට 20 ඈ 25 ලියුවේ පාරණ පුරුද්දට 20න් 3යි 6යි 8යි 20න් 8යි දෙක පළමුව ගත් පබළුව පමණක් මේ පාඩනා ඒක ටිකක් කල්පනා කරන්න. පළමුව ගත් පබළුව කියන්නේ මේක. ඒ පැත්තෙන් විතරක් නේ. ඒ පැත්තෙන් විතරක් නිලන මේ දෙකේ ඉන්න ඒක විතරක් නේ. එතකොට මේක බලන්න. මේක රතු නිල්. ඒක දෙවි පබළුව නෙමෙයි. ඒව බෑ. මේකක්වත් බෑ. ඔක්කොගේ පළවෙනි පබළුව රතුනේ. අපට ඕන පළමුව පබළුව නිල් සහ අනික රතු වෙන. එහෙමනේ. පළමුවේ නිල් සහ දෙවෙනි එක රතු වෙන. ඒක තමයි පළමුව ගත් කපඩුව පමණ එක නිල් රතු මේක හරියි නිල් රතු හරියි නිල් බෑ නිල් රතු මේ
4 6 8 10 12 ada 6 yang කරන්න ඉස්සේ සෙන්ඩා කරන්නේ අය දෙවෙනි ගාන බලන්න අපි වල තනින් නගින්න වල මම කියන්නේ නැතුව උනාල අර වගේ එකක් තමයි මම නායක උපනායක දෙකේ වගේ තමයි පාසලක පැවැත්වීමට නියමිත කටකරණයේ තියෙන්නේ හොඳම කටකයන් දෙදෙනෙකු තෝරා ගැනීමට ඇස දෙන්නේ තෝරා ගන්න හොඳම දෙන්න මූලික තරණ වටේදී ගැහන ළමයි 4 දෙනෙකු සහ පිරිමි ළමයි 3 දෙනෙකු තේරියයි කලින් වටේ ඉන්න ගැහණු 4යි පිරිමි ළමයි 3 දැන් ඒව 7 දෙනාගෙන් තමයි අවසාන වටේ තෝරන්නේ මේ දෙන්න තෝරන්න පුළුවන් ක්‍රම ටික දැක්කම නියැලී අවකාශයේ කොටු දැනක දක්වන්න. හරි. එතකොට දැන් ක්‍රියාකාරකම් දෙක අඳුර ගන්න ලක්ෂ ටික අඳුර ගන්න ඕන තනියෙන්. සායකද පරායකද කියලා අඳුර ගන්න. මොකද ගන්න සායකද පරායකද කියලා ඉස්සෙල්ලා දෙන්නේ තෝරනකොට පළවෙනියට ඉරුවහම ඊළඟට 7 දෙනාගෙන් එක්කෙනෙක් අයින් වෙනවනේ. ඊට පස්සේ ඉතුරු 6 දෙනාගෙන් තෝරන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම පරායකයි. ක්‍රියාකාරකම් දෙක පළවෙනියා දෙවෙනියා කියලා තෝරන්නේ කියලා නෑ නායක උපනායක කියලා නෙවෙයි තියෙන්නේ දෙන්නේ තෝරනවා කියන්නේ පළවෙනියා සහ දෙවෙනියා ඊට පස්සේ ලක්ෂ ටික ගැහණු 1 ගැහණු 2 ගැහණු 3 ගැහණු 4 පිරිමි 1 පිරිමි 2 පිරිමි 3 අනිත් කොහොම තනින් හදා ගන්න ඕනේ ප්‍රධාන එක තමයි ස්වායත්තද පරායත්තද ඒවා කියන්නේ නෑ සද්ද නැතුව ඒගොල්ලෝ දෙනවා නිසා ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේ පැත්තට පළවෙනිය තෝරපු පළවෙනිය ඊපැත්තට දෙවෙනි මේ පැත්ත එතකොට ගැහණු 1 ගැහණු 2 ගැහණු 3 ගැහණු 4 පිරිමි 1 පිරිමි 2 පිරිමි 3 ඔයගලන්ට ඕන G1 G2 G3 G4 boys එහෙම දාන්න පුළුවන් ඕනේ කියලා දෙන්න දාන්න නැත්නම් අපිට ඕනේ එක දාගන්න. ගැහණු 1 ගැහණු 2 ගැහණු 3 ගැහණු 4 පිරිමි 1 පිරිමි 2 පිරිමි 3 දැන් මේක පරායකින්ද අර ප්‍රධාන විකාරණය ටික ලකුණු කරනවා. ගැහණු 1 ගැහණු 1 ගැහණු 1 ගැහණු කියන්නේ එකම ළමයි. ගීතාංජලි නම් මේ පැත්තේ මෙතන ගීතාංජලිට දෙකම දෙන්න බෑනේ. දෙන්නේ තෝරන්න බෑ. ඉස්සර ගීතාංජලි තෝරගත්ත අන්නේ මෙතන ගැහණු 2 ගැහණු 2 මෙතෙන් දෙන්න. ප්‍රියංවදා ප්‍රියංවදානේ ගැහණු 2 ගැහණු 2 ප්‍රියංවදාට දෙන්නේ කැලි තෝරන්න බෑ නේද? අර විදිහට යන ඔක්කොම නැහැ. එකම ළමයා දෙපැත්තෙන් එන්න බෑ. දෙන්නේ තෝරන්න තියෙනවා නේද නෑ. ඕගොල්ලන් ලේසි පොත් දෙන්න කට් කරලා ගන්න මම කියන අමාරුයි පොත් නේ. අනේ හරි. දැන් අනිත් එක මාත්‍රේ යන්නේ તો ලේසි. Ini tiga nih ya. Tiga lalu dan teh. Ini dia pasien. Saya pasien. Ya. Pasien mitra bulannya ini. Hari ini. Mana aku berkan melakukan ini කල්පනා කර කටියක් ගහනවා යනවා කරනවා එහෙම කටකට ගාලා ලක්ෂ දුරනවා. පළවෙනියා පිරිමි ළමයිකු දෙවෙනියා ගැහණු ළමයි. පළවෙනියා මේ පැත්තේ. පළවෙනියා පිරිමි ඒ කියන්නේ මේ පැත්තේ මේ තුනේ ඉන්නවනේ. දෙවෙනියා ගැහණු මේ හතරේ. හරි සම්නේ. පළවෙනියා ඉන්නේ මේ පැත්තේනේ. පළවෙනියා පිරිමි කියන්නේ මේ තුනේ ඉන්න පැත්ත. මේ පැත්තේ පළවෙනියා පිරිමි කියන්නේ මේ තුනේ. දෙවෙනියා ගැහණු මේ හතරේ. तर मैं नहीं अरे बार
කියන්නේ 1 2 3 4 5 6 7 8 49 1 2 3 4 5 6 7 8 49 42 42 දෙකෙන් 3යි 6යි 9යි 12 සුළු කරගෙන ඉන්නෝනේ ඔය දාලා ඉල්ලලා නිකන් ලකුණෙන් මම වෙන්නේ දෙදෙනාම ගහන ළමයි ඉන්නේ සම්භාවිතා දෙන්නම ගහනවා මේ කොමේ 4 කොමේ 4 මේකනේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හයයි 12 දෙදෙනාම කිරිමලම් වීම සම්භාවිත දෙදෙනාම කිරිම මෙතන මේ පැත්තෙන් කිරිම මේ පැත්තෙන් කිරිම මේ තීරු තුනේ ඉන්නවනේ මේ පැත්තෙන් කිරිම දෙවෙනි මේ තීරු තුනේ ඉන්නවනේ මේ තීරු තුනේ ඉන්නවනේ මේ පැත්තෙන් තුනයි 6යි දෙදෙනා වර්ග දෙකේ ඒ කියන්නේ පළවෙනි කියන්නේ දෙන්නේ පිළින් පළවෙනි පිළින් දෙන්නේ කියන්නේ ඒ කියන්නේ මෙතන ඉන්න කට්ටියට මේ සෙට් එකත් එකතු වෙනවා. මේ ඉන්නේ පිළින් ගහන මේ ඉන්නේ ගහන පිළින්. දෙන්න කවුරුහරි කවන්නේ දෙක පාඩ දෙක. එතකොට එනවා 3යි 6යි 9යි 12 28. සුපර් කාර්යය කරගන්න ඕනේ නිකන්. දැන් මොන එක හරි. දැන් දුක්සදහනත් අපි යන්න ස්වායත්තේ වටනේ. පරායත්තේ තියෙන ඉතිවලච්චර. දුක්සදහන මතක කරගන්නද? දුක්සදහන ඉතිවිදිල් තියෙනවා මම ඔයගලන්ට දේශියක් මතක ගන්න කියලා දුන්න 10 ඉන්නකොට අපෝයට නැත්තම් අහගන්න. දැන් දුක්සදහනේ සිද්ධාන්ත හොඳට ඔළුවට ගන්න. දුක්සදහන ඉතිවිදිල් සතහන ටිකක් මීට වඩා ටිකක් ඇඩ්වාන්ස් ටිකක් ඉහළ මට්ටමක ඉහළ ගණිතයේ ඒ ලෙවල් වලට වුණා එහෙම තියෙනවා අනිත් වඩා වාසි ගොඩක් තියෙනවා මොනවාද වාසි බලන්න අපි මේ දැන් මේකේ ස්වායත්ත තුනක් පරායත්ත තුනක් ක්‍රියාකාරකම් තුනකට අඳින්න බෑ මේ පොත් දැල් හරි රුපියල් A කැටය B කැටය පුළුවන් කොහොමද ඒක කන්නේ A කැටේ මේ පැත්තට දැම්මම B කැටේ මේ පැත්තට දැම්මම තව කැටයක් උඩ දැම්මොත් C කැටේ කියනවා. A B C කියලා කැට තුනක් උඩ දැම්මොත් මේක කරන්න බෑනේ. ඒ අනිත් අක්ෂය නෑනේ මේකේ. තියෙන අක්ෂයක්. ඒක දැන් අපිට නෑ හොයන්න. මෙහෙ තියෙන අක්ෂයක්. හරි. තෙමින්ගේ සුරත් නීතිය වගේ මේ තුන කරන්නේ ඔයගොල්ලෝ. එකට පිළිපෝණි මොහොත තුනක්. ඒක අපි ඒ ලෙවල් මාන්ති මැච් කරන්නේ මෙහෙම. අතල මෙතන පිළිපෝණ මොහොත ලක්ෂණ කරන මෙතන. ඒක ගන්න මේ x y z කියලා අක්ෂරයක් තියෙනවා. xy එකයි මේ අතරත් එකක් තියෙන z කියලා. ඒක දැන් බෑනේ අපිට කරන්න අපිට ඒක හන්දි නැහැ. එහෙනම් මේ ක්‍රියාකාරකම් තුනේකට මේ ලක්ෂ ප්‍රස්තය ගන්න බෑ. ඒක මේ ලක්ෂ ප්‍රස්තය තියෙන දුර්වලකම. ක්‍රියාකාරකම් දෙකයි තියෙනවා. හැබැයි පුක්සකහන 2 3 4 5 6 ඕන ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි මාසික පුක්සක. ක්‍රියාකාරකම් 3 4 5 ඕන ගන්න පුළුවන්. ඒක දෙවෙනි එක මම අනිවාර්යයෙන් කියන්නම්. පළවෙනි එක තමයි හරි. දැන් එතකොට අපි ගමුකෝ වාකරි. දෙක එකක් ගමු. හරි. මේකම ගමුකෝ. අප 3යි 2යි අපි ප්‍රසිද්ධ ඒවා නේද? ඔන්න මේක. ඒකෙත් තියෙනවා අර මොනවාද? මේ ඒකෙත් තියෙනවා සායත පරායත. දැන් මේ සායත ඒවා අරගෙන ඉස්සෙල්ලා සායත ඒවා 10 කරානේ. ඒවා මතක් කරගන්න. මේකේ රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2 නේ අපි යන්නේ දැන් අරකට පහක් ගන්නනේ. දැන් මේකෙදි අපි තෝරගන්නේ ක්‍රියාකාරකම් වල තීව්‍රය. අර කියන්නේ මොනවද? අක්ෂරේ. හරිද? ඒක පළවෙනි ගැනීම දෙවෙනි ගැනීම අර කියන්නේ මේ පැත්තට පළවන ගැනීම මේ පැත්තට දෙවන ගැනීම. ලක්ෂ ප්‍රස්ථාරයේ අක්ෂරයට ගත්තොත් මේකේ තීව්‍රය. පළවන ගැනීම දෙවන ගැනීම. දැන් ඔයගොල්ලන් ඉස්කෝලේ මෙහෙම ඉඳලා තීරුවන්නේ නැහැ මොනවද තීරු කෙරෙන්නේ තියෙනවා. ඔයගොල්ලන් අදහස් ඔළුවට එන්නේ මෙහෙම තීරුවෙන් කරන්නේ. එතකොට බැරිලා තුන්වෙනි ගැනීම ගත්තොත් තව තීරුවක් පුළුවන්. හතර පාරක් ගත්තොත් තව එකක් පුළුවන්. ලක්ෂ ප්‍රස්ථාරය දැන් දෙකයි පුළුවන්. අන්න පළවෙනි මාසෙ. හරි. ඊළඟ වාසිය තමයි
දැන් ලක්ෂ වෙනවට ගන්න යන්නේ ආපු ශාඛා සුක්සකහන කියන්නේ ගහ කතුවක් ලොකුමනේ කාලේ මතකයි 10. මේවට කියන්නේ ශාඛානේ අතු නැත්නම් ශාඛා. ගහේ අතු. මේ අතු වලට ගන්න අපි මොනවද කියලා පොඩ්ඩක් පරිස්සම් කරනවා. දැන් එතකොට අතු වලට ගන්නේ ඔයගලන්ට දැන් අරගෙන රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2 කියවම රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2 කියලා ගන්න වෙනවනේ. එහෙම ගන්න ඕනේ නැහැ. මේක වාසිය රතු වලට එක අර්ථයි. නිල් වලට එක අර්ථයි. එක වර්ගයකට එක අර්ථයි. දැන් බැලුවා මෙතන කහ පාට බබළු හතරක් තියෙනවා. එතකොට අතු තුනක් ඕනේ. මොකද රතු අර්ථයි, නිල් අර්ථයි, කහ පාට අර්ථයි. එහෙම දෙන එකක් නෑ දෙන්න පුළුවන් තුනක්. වර්ග තුනයි ඊට පස්සේ මේක දෙවෙනි ඉන්න. හරිද පැහැදිලිද කියන එක? එක වර්ගයකට එක අර්ථයි. දැන් අර මේකට අඳිනවා නම් පිරිමි එක අර්ථයි, ගැහණු එක අර්ථයි. පිරිමි එකයි ගැහණු එකයි. පළවෙනිය දෙවෙනිය. පිරිමි ගැහණු. හරිද? අනිවා. එතකොට අර දෙක සම්බන්ධ කරගන්න ඕනේ. අතුලට ගන්නේ එක වර්ගයකට එකයි. හරිද? හරි. එතකොට දැන් අපි අඳිනවා මෙන්න මේක මම මතක ගන්න රතු මේ මාන්න මෙහෙම රවුමක් දැම්ම ටිකක් අර හොඳයි ෆිනිෂ් එක හොඳයි එහෙම ඕනේ එහෙම දාන්න ඉතින් ඕනේ නැහැ ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට හොඳයි මොකද නැත්නම් මේවා කැලේ යනවා කියන එක මම කියනවා ඊට පස්සේ පළවෙනි ගැනීම රතු වුණොත් දෙවෙනි එක මොනවද වෙන්නේ රතු නිවෙන්න පුළුවන් ඒ කියනවා රතු හෝ නිල් ඒක හරියට මේ ඉර පිළිම ගන්න නැත්නම් හරි අමාරුයි රතු හෝ නිල් තාර්කයක් නෙන්නේ පළවෙනි ගෝල් එක ගන්නකොට රතු හරි නිල් හරි වෙන්න පුළුවන්. පළවෙනි එක නිල් රතු වුණොත් දෙවෙනි එක රතු වෙනත් පුළුවන් නිල් වෙනවා. කියනවා රතු. දෙවෙනි එක ගන්නකොට රතු නිල් වෙනවා. ඇහිදෙලකට සායත පරායත වෙනසක් නැහැ රුක් සටහන් තමයි මේක. වෙන සම්පූර්ණ රුක් සටහන. දැන් ඊළඟට මෙතන ලියන්න ඕනේ නියදී අවකාශය. මේ අතු දිගේ තියෙනවා පේලියට ලියනවා රතු නිල් නිල් රතු නිල් නේ එහෙනම් මේක හරි ඒක මේවා ලියනකොට මේක ලියන්න ඕනේ දැන් සමහර අය මම අර මේ අතර තීරු යන්නේ මොකද දන්නවද නැත්නම් සමහර අය උත්සාහන අන්නා මේ මෙහෙම යනවා අර පොකුළු අඩි වගේ මෙතෙන් රතු මෙතෙන් නිල් මෙතෙන් රතු මෙතෙන් නිල් මෙතෙන් රතු මෙතෙන් නිල් ඔය දිනක් ගන්න. එහෙම නැත්නම් මේවා හරියට එක පිළින් ගන්න ඕනේ. ඒ නැත්නම් මේ මිලි ගහලා කියනවා ඕගලන්ට ඕනනම් වාසිය කියවත් කමන්නේ නැත්නම් කමන්නේ ඒක දෙලින් ගන්න. හරි. දැන් මෙතන සම්භාවිතා. සම්භාවිතා කියනකොට දැන් අපි තීරණය කරන්න මේ අතු වල තියෙන සම්භාවිතා මේකෙන් හොයාගන්න. මේකට අත දාලා ගන්නකොට දැන් මේක සායත්තක කිසි අවුලක් නැහැ. මේ පළවෙනි සැරේ පවල් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අත දාලා ගත්තාම රතු එකක් වෙන එක 5න් 3යි. මේ අතේ පිටපැත්තේ ලියන්න ඇතුලේ ලියන්න එපා. මේක මෙහෙම ලියන්න අමාරු නම් මෙහෙම ලියන්න පුළුවන්. ඊට මදි වගේ දැනනවා නම් ප්‍රතිලියට ලියන්න පුළුවන් මෙහෙම. මේක ලියන්න ඕන දෙකක් ඕනේ. 5න් 2යි. ඇයි? නිල් එකක්. මේකට එහෙම. ඒකට මේකට ඒකමද? ඔව්. මේකේ රතු එකක් ආපහු දාන්න ගත්තේ. ඒක ආයෙ වලු පහම තියෙනවා. සායකින්ද මුකුත් සම්භාවිතා වෙනසක් නැහැ 5න් 3යි 5න් 2යි. මතක දේවා. ඔව්. නම් මේ පහ තියෙනවනේ. ඔන්න ශාඛාවල සම්භාවිත ලියන්න ඕනේ. උත්සාහන කරන ශාඛාවල සම්භාවිත ලියන්න කියනවා. හරි. දැන් සම්භාවිතාව කියන්නේ මෙන්න මේ එක සිද්ධියක සම්භාවිතය මේ අතු දිගේ තියෙන වැඩි කරනවා. 5න් 3යි වැඩි කිරීම 5න් 3යි. එතකොට 25න් 9යි. 5න් 3යි වැඩි කිරීම 5න් 2යි. 25න් 6යි. 5න් 2යි වැඩි කිරීම 5න් 3යි. 25න් 6යි. 5න් 2යි වැඩි කිරීම 5න් 2යි. හැබැයි අපි මෙහෙම එකක් කරනවා ලේසියෙන්. මේ ටික ලියන්නේ නැහැ. දායනෝනේ මේකම ලියන්නේ ඕනේ මෙහෙමයි. මෙතන නිකන් එහාට යනවා. නැත්තම් බාහිර වර්ගින. මෙතන මෙහාට යන කොහොමද? උඩේකින් වැඩි කළා උඩින් ලියනවා. යටේකින් වැඩි කළා යටින් ලියනවා. හැම එකෙම යට තියෙන පහ ඉන්න යටේ යන පොඩක් ලේසි තියා හිතන්න හැම එකෙම 25න් නෙදෙන්නේ. ඔව් හරි. එහෙනම් 3 3 9යි අසර 25.
දෙවරක් 3 6යි. පස්වරක් 25යි. පැහැදිලිවම පුළුවන් 3වරක් 2 6යි. පස්වරක් 25යි. දෙවරක් 2 4යි. පස්වරක් 25යි. මෙහෙම කැඩේට නොලියුවොත් ඔයගලන්ට මේකේ සම්බන්ධතාවය මෙහෙ එනවා. එනවා කියන්නේ පහතට පහතට මෙහා ලියනකොට මෙහෙ ලියවෙන්නේ. ඒකට රූල් එක එලින් ගන්න මොකක්ද කියන්නේ? දැන් මෙන්න තියෙන සම්පූර්ණ රූප සටහන. සියලුම අංග සම්පූර්ණ රූප සටහන. පොඩ්ඩක් බලන්න. දැන් මේකෙන් උත්තර ලියන්න අපි පාවිච්චි කරන්නේ මේ ටික. ඒක තමයි මේක ලියාගන්නේ වාසියදී. සමහර විභාගයකට හදන ගණන් වල මේ ටික ඔක්කොම නොලියා එක ප්‍රශ්නය යහන්නේ මේක විතරයි. එතකොට ඒ ඕන එක ආදාරයට ලියාගන්න. නමුත් මේක ලියාගන්නේ හැමතිස්සෙම වාසිය වලට. හරිද? ක්‍රියාකාරකම් දෙකක්. මේ දෙකට ඊළඟ තීව්‍රණිය කිය අවකාශය ඊළඟ තීව්‍ර සම්භාවිතය. දැන් මේකෙන් උත්තර ලියන්නේ. ආයෙ මෙහි බලන්න ඕනේ. හරි. දැන් මොන ප්‍රශ්න? වාර දෙකේම රතු පබළු ලැබීමේ සම්භාවිතය. ඉතින් කෙලින් රතු මේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ. මේ පළවෙනි වාරේ මේ දෙවෙනි වාරේ නෙවෙයි. මේ ගිය හැකියාවනේ. පළවෙනි වාරේ දෙවෙනි වාරේ. පළවෙනි වාරේ දෙවෙනි වාරේ. පළවෙනි වාරේ දෙවෙනි වාරේ. පළවෙනි වෙන්න පුළුවන් හැකියාව හතරයි. පළවෙනි වාරේ රතුලා දෙවෙනි වාරේ රත් වෙනවා. පළවෙනි වාරේ රතුලා දෙවෙනි වාරේ නිල් වෙනවා. හරි. එතකොට වාර දෙකේම රතු පබළු 9 බෙදීම 25යි. වාර දෙකේම නිල් පබළු 4 බෙදීම 25යි. හදලා තියෙන්නේ දැන්. හැබැයි සමහරට අහන මෙහෙම. වාර දෙකේම එකම වාරණයෙන් ලැබි. එතකොට මෙන්න මේ හතරෙන් දෙකක් තියෙනවා. එකම වාරණය කියන්නේ රතු රතුත් හරි නිල් නිලුත් හරි ඒ දෙක ලියාගෙනම එකතු කරන්නේ. හිතෙන් හිම එකතු කරන්න එපා. මොකද ලියාගන්නේ වාසියක් තියෙන වැරදුනොත් මේකට හරි ලකුණු තියෙනවා. එහෙනම් මේ මොකද තියෙන්නේ? වාර දෙකේම එක වාරණය කියන්නේ රතු රතු ආවත් හරි කියලා ඒක ලියාගන්න. නිල් නිල් ආවත් හරි කියලා මේක ලියාගන්න. දැන් එකතු කරමු. ඊළඟට යටත් පිරිසෙන් එක වාරයකින්වත් නිල් පබළු ලැබීමේ සමග යටත් පිරිසෙන් කියන්නේ අඩු ගන්න කියන එකට තව වචනයක් බරපතල වචනයක් යටත් පිරිසෙන් අඩු ගන්න. එක වාරයකදීවත් රතු පබළු ලැබෙයි. ඉතින් මේකෙන් අපි තෝරගන්න ඉස්සෙල්ලා කොයි වලට වෙන්නේ. අඩු ගන්න එක වාරයකවත් නිල් මේ මතියෝදී. මේක බෑනේ. එකපාරක්වත් නිල් ලැබෙන්නේ දෙපාරක්වත් මේක බෑ. මේක හරි. ඔන්න හරි කියලා මෙතෙන්ට ඒක ලියා ගන්න. නැත්නම් ආයෙ බලන්න වෙලාවක්. මේක හරිද? හරි. එකපාරක් නෙමෙයි ඒකත් හරි. මේක හරිද? දෙපාරක් නෙමෙයි ප්‍රශ්නයක් නෑ. එකපාරක් අනුම තරමින් එකපාරක් නම් ඕක මොකද කරන්නේ? එතකොට 4යි 6යි 12යි අතරයි දාන්න. හරි ප්‍රශ්න උත්තර කියන ලේසි මේක දිහා බලන්න. මේ ටික හරියට ලියා ගන්න. පටන් ගමු බලන්න. ඔය සොයාගන්න. පරාජය කියන ඕක පොඩි වෙනසක් තියෙනවා. දැන් මම හිතන්නේ මම ඇදලා තියෙන්නේ ඒකමයි. අත් තුනයි නේද හරි. ආපසු දමනු ලැබේ කියන්නේ මොනවද? සය. ඉක්මනට ඇදලා මොනම උත්තරයක් දීලා තියෙනවා. තනිය බලන්න ලියාගන්න දෙවෙනි එක තනිය කරුවා. අපේ මේක ඒක සමහරවිට කොහොම මතකයි නේ 10 වනේ. අනිත් දහලා තියෙන මේක නෙවෙයි. ප්‍රශ්න වෙනස් නේද? කටගාල වෙන ඉක්මනින්. මේවා ගානට දෙදෙන්න හදගන්න එක දක්ෂකම. සමාන ළමයි හිතා මෙහෙම අඳිනවා. ඊට පස්සේ මෙහෙම අඳිනවා මෙහෙම අඳිනවා ඔහොම අඳිනවා. ඒක දෙදෙන්න ලස්සනට ඒක දක්ෂකමක් තියෙනවා. ඒතරම් ටිකක් ඈතට ගෙනහලා ඊට පස්සේ මේ දෙකත් ඔහොම ඈතට ගෙනහලා ආවින් හතරට බෙදෙන විදිහ නිකන් පොඩි අයිඩියා එකක් තියාගන්න මම හතරට බෙදෙනවා කියලා මෙහෙම අඳින්න එපා ඈ. කපු උගුල් වල තිබ්බා. දැන් ඇත්තට ඒක පොඩ්ඩක් දක්ෂකමක් තියෙනවනේ ඒක ගානට බෙදෙන්න නැතර. හරිනේ
පළවෙනි ප්‍රශ්නේ වාල් දෙක මේක තියෙනවා කියන්නේ 25 නම් මේක හදන්න යන්නේ ලියන්නේ. දෙක වාල් දෙකේම එක වාල්නේ. අර දෙක එකතු කරන්නේ. මේකත් හරි මේකත් හරි. ඒකෝට මේ දෙක ලියන්න ඕනේ. නිකන් එකතු කරන්න යන්න එපා. හරි. තුන එක වාරයකදී පමණක් රතු ලැබෙන්නේ. ඒ මොකද? එක වාරයකදී පමණක් රතු මේක බෑ දෙපාරකට මේක හරි 25 හරයි මේකත් හරි එකත් 25 හරයි මේ කොහොමද බෑ ලබන්නේ 25 හරි ප්‍රශ්න පොඩ්ඩක් ඉන්නේ කරා ඒක කොහොමද පොඩ්ඩක් ගන්න දෙවෙනි ගාන මේ අර අපි අද ඉගෙන ගන්නනේ මේ අතර මොන සිද්ධි අනුපූරක සිද්ධි දැන් මේකෙන් වශයෙන් අනුපූරක සිද්ධි තියෙනවා පොඩ්ඩක් අහගන්නකො ඒක දැන් මොකක් හරි ගහක මහම ඒ ගහේ රතු පාට මලක් පිපී සම්භාවිතාව 7න් 5යි කියලා තියෙනවා හරිද ගහක රතු මලක් පිපීමේ සම්භාවිතාව 7න් 5යි කියලා එතකොට මොකද අනුපූරක සිද්ධි රතු නොවීම මොන පාටද දන්නේ නැහැ රතු නොවීම අපි දන්නවා 7න් 2යි කියන්නේ රතු නෑ නිල්ද කහද කොළද මොනවාද දන්නේ හැබැයි රතු නෙමෙයි. රතු වීම 7න් 5 නම් රතු නොවීම 7න් 2යි. අන්නේ විදිහට දැන් ඉඳන් අද. ගාන කියවල ගන්න ඉස්සෙල්ලා සොයායක්ද පරායක්ද අතු වලට ගන්න මොනවද තී වලට ගන්න මොනවද ඒක අනිත් හොයා ගන්න ඕනේ. කවුරු හරි හිතනවා මේක දිහා බලගෙන අතු ටික ඇඳලා ආරම්භ කරන්නේ. ගාන කියවන්නකො එක්තරා මල් වර්ගයක එක පැකට්ටුවකින් සිටවලට මල් පැලයක පිට මල් රතු පාට හෝ වෙනත් පාටක් කිය හැකි නම් කොරතු එක වෙන පාටක් අපිට ප්‍රශ්නයක් බඩ පාටක රතු නෙවෙයි එතකොට අනුර සිද්ධි දෙකක් රතු වීම රතු නොවීම පැලයක රතු පාට මල් පිපීමේ සම්භාවිතාව 3න් 2ක් වේ හරිද රතු පාට මල් පිපීමේ සම්භාවිතාව 3න් 2ක් රතු එකක් පිපෙන සම්භාවිතාව 3න් 2ක් පැකට් තුනකින් සිටවලට මල් පැල දෙකක් තිබේ ඒ පැකට් වලින් අරන් එක දෙකක් පිටවල තියෙනවා දැන් අපිට ඊටවල බලන්න දැන් මොන පාටද මල් පිපෙන්නේ කියලා. හරිද? එතකොට පැල දෙකෙන් මල් හැට ගැනීම හෝ නැගීමට අදාළ සිද්ධි දැක්ක උත්සාහන අන්දි. දැන් කල්පනා කරන්න මට පළවෙනි පැලේ රතු මල් පිපුණොත් දෙවෙනි එකේ අනිවාර්යයෙන්ම රතු පිපෙන්නේ නැහැ නේද? එහෙම ගන්නෑ. ඇත්ත දෙක වල දෙකකින් බීජ දෙක ඊටවලද බීජ දෙක වර දෙපළ පිටවල මෙන්න පළවෙනි එක ස්වායත්තයි. හරි අවුලක් නැහැ. එතකොට අතු දෙකට ගන්නවා. රතු හෝ රතු නොවීමද පළවෙනි පැලේ දෙවෙනි පැලේ. පළවෙනි පැලේ දෙවෙනි පැලේ. ඒක බේර ගන්න ඕන කන්නේ ඈ. මෙන්න තියෙනවා පළවෙනි පැලේ. මෙන්න තියෙනවා දෙවෙනි පැලේ. ඊට පස්සේ මේ තමයි මේ අවකාශය. මේ තමයි සම්භාවිතාව. ඒ හතර නම් හදලා තියෙන ගාගන්න උඩින් දැන් ඔක්කොම දාන්නකො ආස්තික සරලව පොඩ්ඩක් කොහොම හදන්නේ නැතුව හින්දෙන් පැනලා උත්තර දීපට කමන්නේ හැබැයි පරිස්සමින් පරිදින වැඩි එතකොට මේකේ අතු මොනවද ගන්න අතු පළවෙනි පැලේ හිටෙව්වහම පළවෙනි පැලේට මොකද වෙන්නේ එක්ක රතු මලක් පිටේ එක්ක රතු මලක් නැතුව වෙන පාට හැබැයි මේකේ පොඩි අඩුවක් තියෙන මල් පිපෙනවා කියලා කියනවා මල් පිපෙන්නේ ටිකක් තුනක් තියෙන මල තමයි හරි ඒ මල් පිපෙනවා කියන එකයි හදන්නේ එක්ක රතු මල් එක්ක වෙනස් එනදීමක රතු වෙනස් මේ එක්ක රතු මල එක්ක වෙනස් පාටක මල මේක එක්ක රතු මල එක්ක වෙනස් පාටක මල එක්ක රතු මල එක්ක වෙනස් පාටක මල හරියට එකට බෙදෙන්න හද ගන්න ඕනේ මම දර්ශන හතර මේවා එකට හේතු වෙන්නේ නැති වෙන්නේ ඇත්තට ගාන හද ගන්න දර්ශන වෙනවද ටික ටික අනුමත එක හරියට ගන්න මැක්සිමම් කරන්න අය නිකන් කියලා දාන්න බෑ. හරි මේකට 3න් 2යි 3න් 2යි 3න් 2යි දැන් වැඩි කරලා අද දෙකේ වැඩි කරන්නේ උදේ ගිහිල්ලා මම දැන් පොඩ්ඩක්
connected nansen. Kau nak kan? Anda berani? Kau kan? Kalau connection kan? Then make a connection. So umalawatan na rin ko. Umalawatan na may connection. Kita na. Dia kan ini gila pakai una ekaba. Tidak ibarat anggaran itu masalahnya. Balikannya, ini tidak. Amen.